සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. අද ඔයාලගේ ඉංග්‍රීසි දැනුමට අත්‍යවශ්‍ය වන ඉතා වැදගත් ව්‍යාකරණ පාඩමක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. අද පාඩමෙන් මම කියලා දෙනවා ඇක්ටිව් වොයිස් වාක්‍ය රටා. ඉතින් උදාහරණ වාක්‍ය 100කටත් වඩා අද මම ප්‍රයෝජනට අරගෙන තියෙනවා ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් පාඩමේ අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මම විශ්වාස කරනවා මේ පාඩම බැලුවට පස්සේ පාඩම බලන්න කලින් හිටපු පුද්ගලයන් මේ පාඩම බැලුවට පස්සේ ඉන්නේ ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පුළුල්ව දකින පුද්ගලෙක් බිහි වෙයි. ඉතින් මේ පාඩම ඉතා වැදගත්. අපි එහෙනම් ගිහිල්ලා බලමු මම තෝරගෙන තියෙන වාක්‍ය මොනවද කියලා. සාමාන්‍යයෙන් මම ගොඩක් වැඩ කරනවා. දැන් ගොඩක් වැඩ කියන එක අපිට ඉංග්‍රීසි වලින් a lot of work කියලා කියන්න පුළුවන්. a lot of work. එතකොට කරනවා නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ do කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේක මේ සාමාන්‍යයෙන් කරන දෙයක්. පුරුද්දක් වශයෙන් කරන දෙයක්. අපිට එහෙම දෙයක් සරල වර්තමාන කාලයෙන් කියන්න පුළුවන්. එතකොට අපිට මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියනකොට I do a lot of work කියලා කියන්න පුළුවන්. I do a lot of work. දැන් ඔයාලට පේනවා ඇති මම මේ සාමාන්‍යයෙන් කියලා දාලා තියෙනවා. එතකොට අපිට generally කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ generally. එතකොට සම්පූර්ණ වාක්‍යම අපිට කියන්න පුළුවන් generally I do a lot of work. Generally I do a lot of work. සාමාන්‍යයෙන් මම ගොඩක් වැඩ කරනවා. අපි යමු ඊළඟ වාක්‍යයට. මම දැන් ගොඩක් වැඩ කර ඉන්නේ. දැන් අද පාඩමේ තියෙන තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ගොඩක් වැඩ කරනවා කියන වාක්‍ය ඛණ්ඩය පදනම් කරගෙන තමයි මම අද නිර්මාණය කරලා තියෙන සෑම වාක්‍යයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඒ වාක්‍යවල අර්ථය එකිනෙකට වෙනස්. අර්ථය වෙනස් වෙන්නේ කාල ප්‍රභේදයක් සමග. එතකොට ඔයාලට අද පාඩම ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. මොකද එකම වාක්‍ය ඛණ්ඩයක් අරගෙන ඒකේ කාලයත් සමග වෙනස් වෙනකොට කොහොමද ඒකේ ව්‍යාකරණානුකූලව වෙනස් වෙන්නේ කියලා ඔයාලට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි යමු බලන්න මේ උදාහරණයට. මම දැන් ගොඩක් වැඩ කර ඉන්නේ. එතකොට මේ මොහොතේ දැන් යමක් කර ඉන්නවා නම් අපිට am doing කියලා කියන්න පුළුවන්. am doing. එහෙම නැත්නම් කතෘගේ හැටියට is හරි are හරි ගැලපෙන විදිහට දාන්න පුළුවන්. දැන් මේකේ කතෘ ඇවිල්ලා I නේ. එතකොට am doing කියලා තමයි එන්නේ. am doing. එතකොට අපිට සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I am doing a lot of work. I am doing a lot of work. එතකොට දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා මේ මොහොතේ යමක් කර ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් am හරි is හරි are හරි දාලා ක්‍රියාපදයට ing එකහු කළා අපිට වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි යමු තුන්වෙනි උදාහරණ වාක්‍යයට. මම ඊයේ ගොඩක් වැඩ කරා. අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. එතකොට do කියන එකේ අතීත කාලේ ක්‍රියාපදේ තමයි did. do කියන එකේ අතීත කාලේ ක්‍රියාපදේ did. එතකොට I did a lot of work ඊයේ නම් yesterday. I did a lot of work yesterday. එතකොට ඔයාලට අවබෝධයක් වෙනවා ඇති අතීත කාලේ කියනකොට අපි ක්‍රියාපදයේ අතීත කාලේ ස්වරූපය තමයි ගන්නෙ. එතකොට සම්පූර්ණ වාක්‍ය මෙහෙමයි එන්නේ I did a lot of work yesterday. I did a lot of work yesterday. අපි යමු උදාහරණ වාක්‍යාංක 4ට. මම ගොඩක් වැඩ කර හිටියා. ගොඩක් වැඩ කර හිටියා. අතීතයේ එක්තරා අවස්ථාවක සිදුවෙමින් පවතින දෙයක්. අතීතයේ එක්තරා අවස්ථාවක සිදුවෙමින් පවතින දෙයක්. එතකොට වර්තමානයේ නම් අපි am හරි is හරි are හරි දාලානේ doing දැම්මේ. දැන් අතීතයේ නම් was හරි were හරි දාලා ක්‍රියාපදයට ing එකව කරලා තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. එතකොට I කියන එකත් එක්ක ගැලපෙන්නේ was කියන උපකාරක ක්‍රියාපදය.
එතකොට I was doing a lot of work. I was doing a lot of work. එතකොට ඔයාලට අවබෝධයක් එනවා ඇති අතීතයේ කිසියම් අවස්ථාවක සිදුවෙමින් පවතින දෙයක් කියනකොට අපිට was හරි were හරි දාලා ක්‍රියාපදයට ing දාලා කියන්න පුළුවන්. අපි දැන් යමු උදාහරණ වාක්‍යංක 5ට. මම ගොඩක් වැඩ කරනවා. මම මේ අදහස් කරන්නේ අනාගත කාලයේදී ගොඩක් වැඩ කරනවා කියන එක. එතකොට දැන් අපි වර්තමාන කාලේ නම් doනේ. එතකොට අනාගත කාලයට එනකොට will do වෙනවා. will do. එතකොට will කියන පදය අපිට අද ඕන වෙනවා අනාගත කාලෙන් දෙයක් කියනකොට. එතකොට අපිට මේ සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I will do a lot of work. I will do a lot of work. මම ගොඩක් වැඩ කරනවා. I will do a lot of work. අපි යමු අංක 6ට. මම ගොඩක් වැඩ කරන්නම්. මේකත් අරක වගේම තමයි. ඒකමයි නමුත් අර කරන්නම් කියලා අපි අනිත් පුද්ගලයා සමග එකක වෙනවා. දැන් ඕක ඉංග්‍රීසි වලින් කියනකොට අපිට okay කියලා දාලා okay I will do a lot of work කියලා කියන්න පුළුවන්. okay I will do a lot of work. මම ගොඩක් වැඩ කරන්නම්. හරි. එතකොට ඔයාලට අවබෝධයක් ඇවිල්ලා තියෙන්නේ දැන් අනාගත කාලෙන් දෙයක් කියනකොට will කියන එක දාලා තමයි කියන්න ඕනේ. දැන් තවත් ස්වරූපයක් තියෙනවා අනාගත කාලෙට එනකොට. අපි ගිහිල්ලා බලමු උදාහරණ වාක්‍යංක 7 දී මම සඳහන් කරලා තියෙන එක. මම ගොඩක් වැඩ කරાવી. දැන් මේකත් ඇවිල්ලා අනාගත කාලේ. හැබැයි කලින් එකත් අනාගත කාලේ මේකත් අනාගත කාලේ. හැබැයි මේකෙදි මම මේ අදහස් කරන්නේ අනාගතයේ එක්තරා අවස්ථාවකදී අනිවාර්යෙන්ම දෙයක් සිද්ධ වෙමින් තියෙනවා නම් කිසියම් කාලයක් තුලදී අනිවාර්යෙන්ම දෙයක් සිද්ධ වෙමින් තියෙනවා නම් අපිට මේ වාක්‍ය රටාව ඕන වෙනවා. එතකොට අපිට මේක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් I will be doing a lot of work. I will be doing a lot of work. දැන් I will be doing a lot of work කියලා විතරක් කියන්නේ නැහැ. මම මේ ඔයාලට උදාහරණ වාක්‍යයක් නිසා තමයි දීලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම දිගට එනවනම් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I will be doing a lot of work tomorrow from 12 to 4. මම හෙට 12 ඉඳලා 4 වෙනකන් වැඩ කර ඉඳීවි. කියන්නේ අනාගතයේ එක්තරා අවස්ථාවක දෙයක් වෙමින් තියෙනවා නම් අපිට will be දාලා ක්‍රියාපදයට ing දාලා කියන්න පුළුවන්. එතකොට I will be doing a lot of work කියන්නේ අනාගතයේ එක්තරා අවස්ථාවක කරමින් ඉඳීවි. අපි යමු අංක 8ට. මම ගොඩක් වැඩ කරන්නයි යන්නේ. එහෙම නැත්නම් මම ගොඩක් වැඩ කරන්නයි හදන්නේ. එතකොට අපිට ඕන වෙනවා වෙන ව්‍යාකරණ විලාසයක් මේක කියන්න. going to කියන එක ඕන වෙනවා. going to. එතකොට අපිට මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියනකොට අපිට I am going to do a lot of work කියලා කියන්න පුළුවන්. I am going to do a lot of work. මම ගොඩක් වැඩ කරන්නයි යන්නේ. කරන්නයි හදන්නේ. හැබැයි මේ going to කියන එක සමහර අවස්ථාවල will වෙනුවට භාවිතා කරන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ අනාගතේ අපි දෙයක් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා නම් අපිට will දාලානේ අපි කියන්නේ. අන්න ඒ අවස්ථාවේදී will එක නැතුව going to කියන එක දාලා කියන්නත් පුළුවන්. කියන්නේ සමහර අවස්ථාවලදී will වෙනුවට going to ප්‍රයෝජනෙට ගන්නවා. හරි. අපි යමු දැන් ඊළඟ උදාහරණ වාක්‍යයට. මම ගොඩක් වැඩ කරන්නයි හැදුවේ. කරන්නයි හැදුවේ. ඒ කියන්නේ කරේ නැහැ. කරන්නයි හැදුවේ. එතකොට මේක අපි ඉංග්‍රීසි වලින් කියනකොට was going to කියලා තමයි ගන්නෙ. was going to. එතකොට I was going to do a lot of work. I was going to do a lot of work. එතකොට මේකෙන් අදහස් කරන්නේ මම කරන්න හිටියේ. නමුත් මම කරේ නැහැ. අන්න එහෙම අර්ථයක් මේකේ තියෙනවා. එතකොට I was going to do කියන්නේ මම කරන්න හිටියා නමුත් කරේ නැති අවස්ථාවක අපිට කියන්න පුළුවන් I was going to do a lot of work කියලා.
හරි. අපි දැන් යමු උදාහරණ වාක්‍ය අංක 10ට. මම ගොඩක් වැඩ කළ යුතුයි. එහෙම නැත්නම් කරන්නම ඕනේ. දැන් කළ යුතුයි කරන්නම ඕනේ නම් අපිට ඉංග්‍රීසි වලින් හොඳ වචනයක් තියෙනවා. must කියලා කියන්න පුළුවන්. must. එතකොට මම ගොඩක් වැඩ කළ යුතුයි කියන එක අපිට ඉංග්‍රීසි වලින් I must do a lot of work කියලා කියන්න පුළුවන්. I must do a lot of work. එතකොට මේ must කියන එකේ තේරුම තව චුට්ටක් විස්තර කරනවා නම් එකකින් අර්ථවත් වෙනවා කළ යුතුයි කරන්නම ඕනේ නොකරොත් නරක දෙයක් සිද්ධ වෙයි නොවැළැක්විය හැකි අවස්ථාවක් මොකක් හරි දෙයක් කරන එක ඉතාම වැදගත් අන්නේ තේරුම මේ must කියන එකේ තියෙනවා. හැබැයි තව ක්‍රමයක් තියෙනවා ඔය අර්ථෙම ගන්න පුළුවන්. අපිට පුළුවන් කියන්න I have to do a lot of work කියලා. I have to do a lot of work. දෙකේම තේරුම එකම සමානයි. කැමති එකක් කියන්න පුළුවන්. I must do a lot of work. I have to do a lot of work. හැබැයි මේකේ must not කියන එකටයි. දැන් අපි මේකේ මේ ඇවිල්ලා ඇත යන අර්ථයේ වාක්‍ය ටික. දැන් මේකෙදි මම දිගටම ඔයාලට ඇත යන අර්ථයේ වාක්‍ය ටික දීලා ඊට පස්සේ නැත යන අර්ථයේ වාක්‍ය ටික මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේකෙදි මේ must කියන එකේ have to කියන එකේ අර්ථය ඇත යන අර්ථයේ එකක් වුණාට නැත යන අර්ථයට එනකොට mustn't කියන එකේ don't have to කියන එකේ අර්ථ දෙකක් එනවා. ඔයාලා ඒ පාර්ට් එක එනකන් වීඩියෝ එකේ රැඳිලා ඉන්න. ඒකෙදි මම කියලා දෙන්නම් මේකේ නැත යන අර්ථයට එනකොට අර්ථය වෙනස් වෙන හැටි. එතකොට ඔයාලා දැන් දන්නවා කළ යුතුයි කියන්න අපි must කියන එක ප්‍රයෝජනයට ගන්නවා. අපි දැන් යමු අංක 11ට. මම ගොඩක් වැඩ කරන්න ඕනේ. දැන් කලින් එක කළ යුතුයිනේ. කිව්වා ටික බරපතල වැඩි. කරන්න ඕනේ නොකරොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් මේකේ ඇවිල්ලා අච්චර බරපතල කමක් නැහැ. කරන්න ඕනේ. දැන් මේක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියනකොට ඕන කරන වචනේ අපිට should කියන වචනය භාවිතා කරන්න පුළුවන්. එතකොට I should do a lot of work. I should do a lot of work. එතකොට දැන් ඔයාලට පැහැදිලි වෙනවා should කියන්නේ කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි. එහෙම නැත්නම් අපි කෙනෙක්ට කිසියම් දෙයක් නිර්දේශ කරනකොට මෙන්න මේ should කියන වචනය භාවිතා කරනවා. හැබැයි ඔය should කියන තේරුමම තියෙන තවත් අර්ථයක් තියෙනවා. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I ought to do a lot of work කියලා. I ought to do a lot of work කියලා. දැන් මේ ought to කියන එකේ should කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් තේරුම බොහොම කිට්ටුයි. should කියන එක ගොඩක් පොදුවේ භාවිතා වෙනවා. ought to කියන එකත් සමහර වෙලාවට කලාතුරකින් භාවිතා වෙන්න පුළුවන්. ඒතර මේ ought to කියන්නේ ඒ should කියන එක හා සමාන තේරුමක් තියෙන අර්ථයක් දෙන වචනයක්. හරි. එතකොට ඔයාලා දැන් දන්නවා දෙයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කරන එක තමයි හොඳම දේ වගේ එහෙම තේරුමක් ඉංග්‍රීසි වලින් කියනකොට should කියන වචනේ ප්‍රයෝජනවත් වෙනවා. හරි. අපි දැන් යමු උදාහරණ වාක්‍යාංක 12ට. මට ගොඩක් වැඩ කරන්න පුළුවන්. දැන් පුළුවන් කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියද්දි can කියලා කියන්න පුළුවන්. බොහොම සරල දෙයක්. එතකොට මට ගොඩක් වැඩ කරන්න පුළුවන් කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. I can do a lot of work. I can do a lot of work. හැබැයි මේ අර්ථයම ගෙන දෙන තවත් තේරුමක්, තවත් වචනයක් තියෙනවා. අපිට කියන්න පුළුවන් I am able to do a lot of work කියලා. I am able to do a lot of work කියලා. දෙකම හරි. කැමති එකක් කියන්න පුළුවන්. එතකොට මට ගොඩක් වැඩ කරන්න පුළුවන් කියන එක කොහොමද කියන්න පුළුවන්? I can do a lot of work. එහෙම නැත්නම් I am able to do a lot of work. දෙකකින් කැමති එකක් කියන්න පුළුවන්. අපි යමුද බලන්න අංක 13ට. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වුණා. අතීත කාලයේ තමයි පුළුවන් වුණේ. එහෙම දෙයක් කරන්න. එතකොට අපිට මේක මෙන්න මෙහෙමයි කියන්න පුළුවන්. දැන් වර්තමාන කාලේ am able නේ. මේක අතීත කාලේ වෙනකොට was able කියලා තමයි ගන්න. එතකොට I was able to do a lot of work. I was able to do a lot of work.
හරි. අපි යමු අංක 14ට. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වේවි. අනාගතේ එහෙම දෙයක් වේවි. අනාගතේ පුළුවන් වේවි. එතකොට දැන් අතීතේ නම් was able. අනාගතේ නම් will be able. අන්න එහෙමයි ඉන්නේ. will be able. එතකොට I will be able to do a lot of work. I will be able to do a lot of work. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වේවි. අපි යමු දැන් අංක 15ට. මම සමහර විට ගොඩක් වැඩ කරයි. සමහර විට ගොඩක් වැඩ කරයි. අපිට කියන්න පුළුවන් සමහර විට කියන එක ඉංග්‍රීසි වලින් කියනකොට මේ කියන වචනය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට I may do a lot of work. I may do a lot of work. හැබැයි ඔය අර්ථයෙම තියෙන තව වචනයක් තියෙනවා. might දාන්නත් පුළුවන්. might. එතකොට I might do a lot of work. I might do a lot of work. එතකොට මේ එකයි might එකයි දෙකම එකයි. Tamanට කැමති එකක් දාන්න පුළුවන්. මම පුද්ගලිකව කැමති might කියන වචනෙට. මම කියන්නේ I might do a lot of work. සමහර විට ගොඩක් වැඩ කරයි. හැබැයි ඔය අර්ථයෙන් අපිට මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. I may be doing a lot of work කියලා. may be දාලා ක්‍රියාපදයට ing දාලා කියන්නත් පුළුවන්. තේරුම පොඩ්ඩක් විතර වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔය තේරුමම තමයි. පොඩි යන්තම් පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් ඒකම තමයි සමහර විට කියන අර්ථය තමයි may be doing කියලා දැම්මත් එන්නේ. අපි දැන් යමු ඊළඟ උදාහරණ වාක්‍යයට. එයා ගොඩක් වැඩ කරනවා ඇති. කියන්නේ ෂුවර් එකටම එයා ගොඩක් වැඩ කරනවා ඇති. දැන් අර මේකයි මයිට් එකයි දැම්මහම අපිට 55ක් 60ක් විතර ෂුවර් එකක් තියෙනවා. සමහර විට කියන එකේ. හැබැයි මේ must be එක දැම්මහම ෂුවර් ගතිය වැඩි. 80ක් 90ක් දුරකට අපිට එහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම ඒකට ෂුවර් එකටම කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. දැන් ඕක අපිට ඉංග්‍රීසි වලින් කියනකොට might හරි මේ හරි දාලා හරියන්නේ නැහැ. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. must be doing කියලා කියන්න පුළුවන්. එතකොට he must be doing a lot of work. He must be doing a lot of work. එයා ගොඩක් වැඩ කරනවා ඇති. He must be doing a lot of work. එතකොට must be කියන්නේ ෂුවර් එක වැඩි නම් ඔයාලට මොකක් හරි දෙයක් කියනකොට කියන්න ඕන නම් මෙන්න මේ must be කියන එක දාලා ing form එක දාලා අපිට කියන්න පුළුවන්. අපි දැන් යමු ඊළඟ උදාහරණ වාක්‍යයට. මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ එක්තරා අවස්ථාවකදී සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කවද්ද සිද්ධ වුනේ කියලා සඳහන් වෙන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවක අපිට මේ වාක්‍ය රටාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් මේ වාක්‍ය කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? I have done a lot of work. I have done a lot of work. එතකොට have done hari has done hari ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කවද්ද සිද්ධ වුනේ කියලා නිශ්චිත වශයෙන්ම දන්නේ නැහැ. එතකොට මේ has done have done කියන එකෙන් ඔයාලට අර්ථවත් වෙනවා මොකක්ද ඒකෙන් හැඟවෙන්නේ කියලා. හැබැයි මේ වාක්‍ය රටාවම මෙහෙමත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපි හිතමු අතීතයේ පටන් අරගෙන මේ දක්වා දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් මේ දක්වා දෙයක් සිද්ධ වෙනවා නම් අන්න එතකොට අපිට මේ වාක්‍ය රටාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මම ඉස්සරහට ඔයගලන්ට ඇත්තටම උදාහරණ දෙන්න දැනට අවබෝධ කරගන්න have done hari has done hari ආවොත් එකෙන් අදහස් කරන්නේ අතීතයේ එක්තරා අවස්ථාවකදී සිද්ධ වෙලා තියෙනවා හෝ අතීතයේ පටන් අරගෙන මේ දක්වා සිද්ධ වෙනවා. හරි. අපි දැන් යමු ඊළඟ උදාහරණ වාක්‍යයට. දැන් මේකේ වලට පේනවා ඇති මම ටිකකට කලින් ගොඩක් වැඩ කරා. දැන් මේකත් අපේ කලින් ඉගෙනගත්තු රටාවෙන්ම මේකත් කියන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I have just done a lot of work. I have just done a lot of work. කියන්නේ දෙයක් ටිකකට කලින් සිද්ධ වුණා නම් අපිට මේ have just done කියන එකෙන් ඒක අර්ථවත් වෙනවා. මේ just කියන්නේ මේ දැන් ටිකකට කලින් කියන අර්ථයකින් අර්ථවත් වෙනවා. දැන් අපි යමු උදාහරණ වාක්‍යාංක 19ට. මම කවදාවත් වැඩ කරලා නැහැ.
දැන් මේ කවදාවත් නැහැ කියන එක අපිට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? අපිට never කියන වචනය භාවිතා කරලා කවදාවත් නැහැ කියන අර්ථය ඉංග්‍රීසි වලින් ගන්න පුළුවන්. එතකොට කවදාවත් කරලා නැත්නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් have never done කියලා. have never done. එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I have never done a lot of work. I have never done a lot of work. මම කවදාවත් ගොඩක් වැඩ කරලා නැහැ. දැන් අපි යමු අංක 20ට. මම ගොඩක් වැඩ කරලා තියේවි. ඒ කියන්නේ අනාගතයේ එක්තරා අවස්ථාවක අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තියේවි. අන්න ඒ අදහස අපි ඉංග්‍රීසි වලින් කියනකොට අපිට will have done කියන පැටර්න් එක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින් මේකේ. I will have done a lot of work. I will have done a lot of work. දැන් මේක සම්පූර්ණයෙන්ම දිගට එනවා නම් කිසියම් නිශ්චිත කාලයකට අපිට සඳහන් කරන්න පුළුවන්. මම ලබන සතියේ වෙනකොට ගොඩක් වැඩ කරලා තියේවි. ලබන මාසේ වෙනකොට ගොඩක් වැඩ කරලා තියේවි. එතකොට I will have done a lot of work by next month. දැන් ඉස්සරහට ඒ වගේ ටිකක් දිග වාක්‍ය දීලා තිනවා අවසාන වෙනකම් රැඳිලා ඉන්න. දැන් අපි යමු අංක 21ට. ගොඩක් වැඩ කරන එක අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මෙතන ගොඩක් වැඩ කිරීම කියන එක තමයි අදහස් කරන්නේ. ඒ කියන්නේ ක්‍රියාපදය නාම පදයක් විදිහට තමයි ඔන්න දැන් භාවිතා වෙන්නේ. එතකොට අපි do කියන එකට ing එකව කරගන්නවා. එතකොට ක්‍රියාපදේ නාම පදයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට අපිට මේ සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Doing a lot of work is necessary. Doing a lot of work is necessary. ගොඩක් වැඩ කරන එක අවශ්‍යයි. උදාහරණ වාක්‍යංක 22. ගොඩක් වැඩ කරන එක වඩා හොඳයි. ගොඩක් වැඩ කරන එක වඩා හොඳයි. ඒ කියන්නේ මෙන්න මේ වාක්‍ය මෙන්න මෙහෙම අවස්ථාවකදී භාවිතා වෙන දෙයක්. අපි තුමු තමන්ගේ අදහසක් දෙනකොට හරි. එහෙම නැත්නම් කරන්න හොඳම දේ මේක කියලා කෙනෙක්ට අපි යෝජනා කරනකොට අපිට මෙන්න මේ ෆ්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. දැන් අපිට ඉංග්‍රීසි වලින් එහෙම දෙයක් කියනකොට it is better to කියලා දාලා ක්‍රියාපදේ දාලා අපිට අදාළ කාරණාව කියන්න පුළුවන්. ඒතකොට දැන් මේ අදහස අපිට ඉංග්‍රීසි වලින් කියනකොට අපිට කියන්න පුළුවන් it is better to do a lot of work. It is better to do a lot of work. හැබැයි මේ it is better කියන එකයි it would be better කියන එකයි දෙකේම තියෙන එකම තේරුම. එකම තේරුම මාරුවට උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා දන්නවා it is better හරි it would be better හරි තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනකොට. එහෙම නැත්නම් කරන්න තියෙන හොඳම දේ මෙන්න මේක කියලා යෝජනා කරනකොට අපිට මෙන්න මේ it is better හරි it would be better හරි භාවිතයට ගන්න පුළුවන්. හරි අපි දැන් යමු උදාහරණ වාක්‍යංක 23. මම ගොඩක් වැඩ කරන එක හොඳ වෙන්න ඕනේ. කියන්නේ මේකෙන් අදහස් කරන්නේ අර කලින් අදහස් කරන දේ නෙමෙයි. ඊට වැඩිය වෙනස්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ කරන්න ඕනේ, කරන්න වෙනවා කියන තේරුම. එතකොට මේ වගේ අර්ථයක් අපිට ඉංග්‍රීසි වලින් කියනකොට අපිට had better කියන වචන දෙක ප්‍රයෝජනෙට ගන්න වෙනවා. had better. එතකොට මේ සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. I had better do a lot of work. I had better do a lot of work. එතකොට මේ had better කියන එකෙන් අර්ථවත් වෙන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි මේක. ඒ කියන්නේ කරන්න වෙනවා. ඒ කියන්නේ should කියන අර්ථය හා සමාන තේරුමක් තමයි මේකේ තියෙන්නේ. දැන් I should do a lot of work කිව්වත් I had better do a lot of work කිව්වත් ලොකු වෙනසක් නැහැ. කිට්ටු තේරුම් දෙකක් තමයි ওই දෙකේ තියෙන්නේ. දැන් අපි යමු අංක 24ට. මට ගොඩක් වැඩ කරන්න වුණා. ඒ කියන්නේ අතීතයේ එක්තරා අවස්ථාවකදී දෙයක් කරන්න වුණා. ඒ කියන්නේ නොකර ඉන්න බැරි වුණා. දැන් මෙහෙම දෙයක් කියනකොට අපිට ඉංග්‍රීසි වලින් had to කියන වචන දෙක ප්‍රයෝජනෙට ගන්න වෙනවා. had to. එතකොට I had to do a lot of work. I had to do a lot of work. මට ගොඩක් වැඩ කරන්න වුණා. I had to do a lot of work. දැන් අපි යමු අංක 25.
ගොඩක් වැඩ කරන්න මම රට යනවා. කියන්නේ ගොඩක් වැඩ කරන්නට මම රට යනවා. අන්න ඕක තමයි ඔයකින් තියෙන්නේ. එතකොට කරන්නට. එතකොට to do කියන එක තමයි අපි ප්‍රයෝජනට ගන්නේ. to do. එතකොට මේක මම රට යනවා කියන එක කොහොමද කියන්නේ? I am going abroad to do a lot of work. I am going abroad to do a lot of work. හැබැයි I am going abroad to work a lot කියලා කියන්නත් පුළුවන්. දෙකේම තේරුම එකයි. අපි යමු අංක 26ට. මට ගොඩක් වැඩ කරන්න හිතෙනවා. දැන් මේ හිතෙනවා මට හිතෙනවා කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට feel like කියන වචන දෙක අරගෙන ක්‍රියාපදයට ing එක්කහු කරලා මේ අර්ථය ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. ඒතර මට ගොඩක් වැඩ කරන්න හිතෙනවා කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. I feel like doing a lot of work. I feel like doing a lot of work. මට ගොඩක් වැඩ කරන්න හිතෙනවා. I feel like doing a lot of work. දැන් අපි යමු අංක 27ට. මට ගොඩක් වැඩ කරන්න හිතුණා. දැන් කලින් එකේම තමයි ඒකේ අතීත කාලේ. කලින් එක හිතෙනවනේ. මේක හිතුණා. එතකොට කලින් අපි feel like කියන එක මේ වෙලාවේ felt like වෙනවා. felt like. එතකොට අර ෆෝමැට් එකම තමයි ක්‍රියාපදයට ing දාලා කියන්න තියෙන්නේ. එතකොට අපිට මේ සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I felt like doing a lot of work. I felt like doing a lot of work. හරි. අපි යමු අංක 28ට. ගොඩක් වැඩ කරලා වැඩක් නැහැ. දැන් වැඩක් නැහැ කියන එක අපිට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? useless කියලා කියන්න පුළුවන්. useless. එතකොට ඒක වාක්‍යයකට එනකොට it is useless කියලා තමයි ගන්න ඕනේ. it is useless කියලා අරගෙන ක්‍රියාපදයට ing එක්කහු කරගන්න ඕනේ. එතකොට it is useless doing මොකද්ද? ගොඩක් වැඩ. a lot of work. a lot of work. එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. it's useless doing a lot of work. it's useless doing a lot of work. ගොඩක් වැඩ කරලා වැඩක් නැහැ. it's useless doing a lot of work. අංක 29. මම ගොඩක් වැඩ කරන්නද කියන්නේ අනාගත කාලෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අනාගත කාලෙන් I සහ V සමග ප්‍රශ්නයක් අහනකොට අපිට වචනයක් ඕන වෙනවා. මොකක්ද ඒ වචනේ? shall එක. shall. එතකොට අපිට මේ ප්‍රශ්නේ මෙන්න මෙහෙම අහන්න පුළුවන්. Shall I do a lot of work? Shall I do a lot of work? එතකොට මේ shall කියන එක භාවිතා වෙන්නේ අනාගත කාලෙන් I සහ V සමග ප්‍රශ්න අහනකොට shall කියන වචනය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එතකොට අපි මේ සම්පූර්ණ වාක්‍යය අපිට මෙන්න මේව අහන්න පුළුවන් ඉංග්‍රීසියෙන් අහනකොට. Shall I do a lot of work? Shall I do a lot of work? හරි. අපි යමු අංක 30ට. අපි ගොඩක් වැඩ කරමු. අපි ගොඩක් වැඩ කරමු. දැන් වැඩ කරමු කොහොමද අපි ඔක් කියන්නේ? Let's do. Let's do. එතකොට ගොඩක් වැඩ නම් a lot of work. එතකොට let's do a lot of work. Let's do a lot of work. අපි ගොඩක් වැඩ කරමු. Let's do a lot of work. අංක 31. මම ඒ කාලේ පුරුදු වෙලා හිටියා ගොඩක් වැඩ කරන්න. ඒ කාලේ. ඒ කියන්නේ කිසියම් අවස්ථාවකදී අතීතයේදී කිසියම් දෙයක් කරන්න පුරුදු වෙලා හිටියා. හැබැයි දැන් කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි යෝකින් මම අදහස් කරලා තියෙන්නේ. ඒකට ඒ කාලේ කරපු දෙයක් දැන් කරන්නේ නැහැ කියනකොට අපිට ඉංග්‍රීසි වලින් කියනකොට used to කියන එක දාලා ක්‍රියාපදේ දාලා ඔය අදහස ගන්න පුළුවන්. ඒතර මේ අදහස අපිට ඉංග්‍රීසි වලින් කියනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I used to do a lot of work. I used to do a lot of work. මම ඒ කාලේ පුරුදු වෙලා හිටියා ගොඩක් වැඩ කරන්න. I used to do a lot of work. දැන් අපි යමු අංක 32ට. මට ගොඩක් වැඩ කරන්න පුරුදුයි. දැන් කලින් එක ඇවිල්ලා අතීතයේ කරන්න පුරුදු වෙච්ච දෙයක්නේ. දැන් වර්තමානයේ පුරුදුයි. මේ කතා කරන්නේ වර්තමානයේ දෙයක් කරන්න පුරුදුයි. එතකොට am used to කියලා දාලා ක්‍රියාපදයට ing එක්කහු කරගන්න ඕනේ. එතකොට මේ අර්ථය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I am used to doing a lot of work. I am used to doing a lot of work. මට ගොඩක් වැඩ කරන්න පුරුදුයි. I am used to doing a lot of work. හරි. අපි යමු අංක 33ට.
මට පේනවා එයා ගොඩක් වැඩ කරනවා. මට පේනවා. එතකොට I see. එයා him වැඩ කරනවා. doing a lot of work. එතකොට I see him doing a lot of work. I see him doing a lot of work. මම අවසානයේ මේ හා සමාන උදාහරණ වාක්‍ය කීපයකට සඳහන් කරලා තිනවා. එතකොට බලන්න. එතකොට මේක හොඳට ඔයාලට තේරෙයි. කියන්නේ අපිට පේනවා කෙනෙක් දෙයක් කර ඉන්නවා. අන්න එතකොට අපිට මේ රටාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. I see him doing a lot of work. අපි යමු අංක 34ට. මම දැක්කා එයා ගොඩක් වැඩ කරනවා. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දෙයක් තමයි කියන්නේ. මම අතීතයේදී දැක්කා එයා කිසියම් දෙයක් කර ඉන්නවා. එතකොට I saw him doing a lot of work. I saw him doing a lot of work. මම දැක්කා එයා ගොඩක් වැඩ කර ඉන්නවා. හරි. දැන් අපි යමු අංක 35. මට වෙලාව හරි වැඩ කරන්න. කියන්නේ ටයිම් එක දැන් හරි. කොහොමද අපි කියන්නේ ටයිම් එක හරි කියලා? It's time. It's time to do a lot of work. It's time to do a lot of work. මට වෙලාව හරි වැඩ කරන්න. It's time to do a lot of work. හැබැයි ඔය අර්ථයම ගන්න පුළුවන් අපිට තව ක්‍රමයක් තියෙනවා. It's time I did a lot of work කියලා. It's time I did a lot of work කියලා. එතකොට it's time I did a lot of work කියන එකේ it's time to do a lot of work කියන එකේ පොඩි දශම ගානක වෙනසක් තියෙන්න පුළුවන්. දැන් it's time I did a lot of work කියන්නේ කලින් කරන්න තිබුණා. හැබැයි වැඩේ කල් දැම්මා. නමුත් දැන් වෙලාව හරි. අන්න එහෙම තේරුමක් මේකේ තියෙනවා. නමුත් අර it's time to do a lot of work කියන්නේ දැන් නම් වෙලාව හරි වැඩ කරන්න. ඒක තමයි මේකේ තියෙන්නේ. හැබැයි දෙකම හරි දෙකෙන් කැමති එකක් කියන්න පුළුවන්. අපි යමු අංක 36ට. මම ඔහු ලවා ගොඩක් වැඩ කරව ගන්නවා. ඒ කියන්නේ කෙනෙක් ලව්ව අපි කරව ගන්නවා. එතකොට මේ වගේ වාක්‍යයක් කියනකොට අපිට make කියන වචනය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. make. එතකොට I make him do a lot of work. I make him do a lot of work. අන්න එහෙමයි එන්නේ. කියන්නේ අපි කෙනෙක් ලව්වා දෙයක් කරව ගන්නකොට අපිට මෙන්න මේ රටාවෙන් අපිට කියන්න පුළුවන්. I make him do a lot of work. එතකොට දැන් මේ වගේ වාක්‍ය මම අවසානයේත් සඳහන් කරලා තියෙනවා. එතකොට වීඩියෝ එකේ අවසාන වෙනකම් රැඳිලා ඉන්න. ඔයාලට හොඳ උදාහරණ වාක්‍ය කීපයක් තව මම සඳහන් කරලා තියෙනවා. දැන් අපි යමු අංක 37ට. මම ඔහු ලවා ගොඩක් වැඩ කරව ගත්තා. කලින් එක වර්තමාන කාලේ මේක අතීත කාලේ. අතීතයේදී මම කෙනෙක් ලව්වා දෙයක් කරව ගත්තා. එතකොට අර make him කියන එක made him වෙනවා. එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I made him do a lot of work. I made him do a lot of work. දැන් අපි යමු අංක 38ට. මම ගොඩක් වැඩ කරව ගත්තා. අර එයාව හරි මෙයාව හරි කියලා අපි සඳහන් කරන්නේ මම ගොඩක් වැඩ කරව ගත්තා. එතකොට මේක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? I got a lot of work done. I got a lot of work done. මම ගොඩක් වැඩ කරව ගත්තා. I got a lot of work done. දැන් මේ වාක්‍යයේ කලින් වාක්‍යයේ පොඩි වෙනසක් තියෙනවා. දැන් I made him කියන එක දැම්මහම නිකන් අර බලෙන් කරව ගත්තා වගේ හැඟීමක් තියෙනවා. හැබැයි I got a lot of work done කියන එකේ බලෙන් කරව ගත්තා කියලා හැඟීමක් නැහැ. එහෙම දෙයක් අදහස් වෙන්නේ මම මගේ වැඩ කරගත්තා. කරව ගත්තා. දැන් අරක එහෙම නෙමෙයි. මේක් එක දාපු ගමන්ම නිකන් බල කිරීමක් වගේ හැඟීමක් ඉංග්‍රීසි වලින් අර්ථවත් වෙනවා. හරි අපි යමු අංක 39ට. මට ඕනේ නිමල් ගොඩක් වැඩ කරන්න. කියන්නේ නිමල් ගොඩක් වැඩ කරන්න ඕනේ කියන අර්ථය තමයි ඕකේ තියෙන්නේ. නමුත් මට ඕනේ කියලත් අපි අදහස් කරනවා එකකින්. එතකොට I want නිමල් to do a lot of work. I want නිමල් to do a lot of work. මට නිමල් ගොඩක් වැඩ කරන්න ඕනේ. හැබැයි නිමල් should do a lot of work කියලා කියන්නත් පුළුවන්. ඒකෙත් ඔය අර්ථයම තමයි එන්නේ. නිමල් should do a lot of work කියන්නේ නිමල් ගොඩක් වැඩ කරන්න ඕනේ. මේක අර මට ඕනේ කියන එකක් අදහස් කරන්න ඕන නම් අපිට මේ රටාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. දැන් අපි යමු අංක 40ට. කොච්චර හොඳද ගොඩක් වැඩ කරන්න පුළුවන් නම්
කියන්නේ අධික ආශාවක් තියෙනවා මොකක් හරි දෙයක් කරන්න. කොච්චර හොඳද? අන්න එහෙම අවස්ථාවකදී අපි ප්‍රාර්ථනා කරනකොට අපිට මෙන්න මේ රටාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපිට එතකොට මේක I wish I could කියන වචන 4 දාලා අපිට කියන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් මේ සම්පූර්ණ වාක්‍යය. I wish I could do a lot of work. I wish I could do a lot of work. කොච්චර හොඳද ගොඩක් වැඩ කරන්න පුළුවන් නම්. I wish I could do a lot of work. දැන් අපි යමු අංක 41ට. කොච්චර හොඳද මම ගොඩක් වැඩ කරා නම්. දැන් කලින් එක ඇවිල්ලා වර්තමානයේ සහ අනාගතය ගැන කියවෙන එකක්. මේක අතීතයේ. ඒ කියන්නේ අතීතයේ නොකරපු දෙයක් කරා නම් හොඳයි කියලා හිතෙනවා. අතීතයේ නොකරපු දෙයක් කරා නම් හොඳයි කියලා හිතෙනවා. අන්න එතකොට අපිට මේ රටාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒතර කොහොමද අපි මේක කියන්නේ? I wish I had done a lot of work. I wish I had done a lot of work. කොච්චර හොඳද මම ගොඩක් වැඩ කරා නම්. I wish I had done a lot of work. හරි. අපි යමු අංක 42ට. ඔහු ගොඩක් වැඩ කරනවා වගේ. දැන් කරනවා වගේ දෙයක් වෙනවා වගේ අපිට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් seem to be දාලා ක්‍රියාපදයට ing දාලා මේ අදහස ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. දැන් මේකේ seem කියන එකට අපි s එකක් එක්කහු කරගන්නවා මොකද කර්තෘ ඒක වචන නිසා. එතකොට අපිට මේ සම්පූර්ණ අදහස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. He seems to be doing a lot of work. He seems to be doing a lot of work. දැන් කාට හරි හිතෙන්න පුළුවන් looks like he is doing a lot of work කියන එක කියන්න බැරිද කියලා. දැන් looks like he is doing a lot of work කියන එකයි මේ අදහසයි පොඩි වෙනසක් තියෙනවා. දැන් looks like he is doing a lot of work කියන්නේ අපි බාහිරින් දැකලා අපි ඒ වෙලාවේදී බලලා කියන දෙයක්. දැන් he seems to be doing a lot of work කියන්නේ අපිට හිතෙන දෙයක් අපිට හැඟෙනවා. එයා ගොඩක් වැඩ කරනවා වගේ. අන්න එහෙම පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් යමු උදාහරණ වාක්‍යංක 43ට. ඔහු ගොඩක් වැඩ කරනවා වගේ පෙනුණා. දැන් කලින් අර්ථයම තමයි අතීත කාලෙන් තමයි අපි ඒක දැන් කියන්න ඕනේ. ඔහු ගොඩක් වැඩ කරනවා වගේ පෙනුණා. දැන් කලින් seem to be කියන එකම තමයි අපි seem කියන එකට ed එක්කහු කරගන්නවා. එතකොට අපිට මේ අදහස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. He seemed to be doing a lot of work. He seemed to be doing a lot of work. අපි යමු උදාහරණ වාක්‍යංක 44ට. මට සමහර විට පුළුවන් වෙයි ගොඩක් වැඩ කරන්න. දැන් සමහර විට නම් අපිට මේ හරි මයිට් හරි තමයි අපි ගන්නෙ. දැන් මේකෙදි පුළුවන් වෙන කතාවකුත් අදහස් වෙනවා. එතකොට අර be able කියලා තමයි අපි ගන්න ඕනේ. එතකොට අපිට මේ අදහස අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. I may be able to do a lot of work. I may be able to do a lot of work. මට සමහරක් විට පුළුවන් වෙයි ගොඩක් වැඩ කරන්න. අපි යමු අංක 45ට. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මට පුළුවන් නම් මට ගොඩක් වැඩ කරන්න පුළුවන් නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් I am able to do a lot of work කියලා. ඒක ඔයාලා දන්නවා. ඒතකොට දැන් පුළුවන් වෙන්න ඕනේනේ. අර should කියන පදය මෙතනට එන්න ඕනේ. එතකොට I should be able to do a lot of work. I should be able to do a lot of work. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. I should be able to do a lot of work. හරි. අපි යමු අංක 46ට. එයා සමහර විට ගොඩක් වැඩ කරලා ඇති. දැන් එයා ගොඩක් වැඩ කරලා කියන එක කොහොමද අපි කිව්වේ? He has done a lot of work. එහෙම කියන්න පුළුවන්. He has done a lot of work. එයා අතීතයේ එක්තරා අවස්ථාවකදී ගොඩක් වැඩ කරලා. දැන් මේකේ සමහර විට කියන්නේ less certain වෙන්න තියෙන ඉඩ කඩ අඩු ගතියක් පෙන්නනවා. සමහර විට කරලා ඇති. එතකොට කොහොමද අපිට මේක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් he may have done a lot of work. එහෙම නැත්නම් he might have done a lot of work. අපි මේ හරි might හරි මේ වචන දෙකෙන් එකක් මේකට ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට අපිට මේ අර්ථය ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් he might have done a lot of work. එයා සමහරට ගොඩක් වැඩ කරලා ඇති. හරි. අපි යමු අංක 47ට. එයා ෂුවර් එකටම ගොඩක් වැඩ කරලා ඇති. දැන් කලින් මේ හරි might හරි දැම්මහම
60ක් 55ක් 60ක් විතර තමයි අපිට හිතන්න පුළුවන්. ගොඩක් වැඩ කරලා ඇති කියලා. දැන් මේක ෂුවර් එකටම ෂුවර් ගතිය වැඩි. එතකොට අපිට මේ අදහස කියනකොට must කියන වචනය ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපිට මේ අදහස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. He must have done a lot of work. He must have done a lot of work. එයා ෂුවර් එකටම ගොඩක් වැඩ කරලා ඇති. He must have done a lot of work. හරි. අපි යමු අංක 48ට. එයාට ගොඩක් වැඩ කරන්න තිබුණා. කියන්නේ එයාට හැකියාවක් තිබුණා. එයාට පුළුවන්කමක් තිබුණා. නමුත් එයා කරේ නැහැ. අන්න ඕක තමයි ඕකෙන් අදහස් කරන්නේ මම සිංහලෙන්. දැන් ඔය අදහස ඉංග්‍රීසි වලට එනකොට අපිට could have done කියන ෆ්‍රේස් එක ඕන වෙනවා. could have done. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. He could have done a lot of work. He could have done a lot of work. කියන්නේ එයාට පුළුවන්කමක් තිබුණා. එයා කරේ නැහැ. එයාට වැඩ කරන්න තිබුණා. අන්න එහෙම අදහසක් තමයි මේකේ තියෙන්නේ. මේක මම දීර්ඝ වශයෙන් යටින් තව උදාහරණ වාක්‍ය කීපයක් එක්ක මම දාලා තිනවා. අන්තිම වෙනකම් බලන්න. එතකොට මේක ඔයාලට තවත් පැහැදිලි වෙයි. අපි යමු අංක 49ට. එයාට තිබුණානේ ගොඩක් වැඩ කරන්න. එයාට තිබුණානේ ගොඩක් වැඩ කරන්න. ඇයි එයා කරේ නැත්තේ? අපරාධේ. අන්න ඕක තමයි අදහස් කරන්නේ. එතකොට තිබුණානේ. කොහොමද කියන්නේ? He should have done. He should have done. He should have done a lot of work. එයාට තිබුණානේ ගොඩක් වැඩ කරන්න. He should have done a lot of work. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට දැන් එයාට තිබුණානේ ගොඩක් වැඩ කරන්න. දැන් ওই අදහස් කොහොමද අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? He should have done a lot of work. He should have done a lot of work. හරි. අපි යමු අංක 50ට. ඔහු ගොඩක් වැඩ කරලා තියනවා වගේ. අතීතයේදී කරලා තියනවා වගේ. අවිනිශ්චිත ගතියකුත් තියෙනවා. දැන් අපිට මේ අදහස ඉංග්‍රීසි වලින් කියනකොට seem to have done කියන ව්‍යාකරණ කාණ්ඩය තමයි අපිට ඕන වෙන්නේ. එතකොට අපිට මේ අදහස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. He seems to have done a lot of work. He seems to have done a lot of work. මේක ටිකක් සංකීර්ණයි. නමුත් මේක ඉගෙනගෙන තියෙන එක වටනවා. මේවා ටිකක් භාවිතා වෙනවා අඩුයි මේක සංකීර්ණත්වයෙන් වැඩි නිසා. නමුත් මේ අදහස කියන්න පුළුවන් තව ක්‍රම ගොඩාක් තියෙනවා. මම මේ ව්‍යාකරණ අරමුණු කරගෙන කරන නිසා තමයි මම මේවත් උගන්වන්නේ. අපි ගිහලා බලමු උදාහරණ වාක්‍යංක 51ට. මම ගොඩක් වැඩ කරනවා කාලයක් තිස්සේ. දැන් මම මේකෙන් අදහස් කරන්නේ අතීතයේ එක්තරා අවස්ථාවකදී පටන් අරගෙන මේ මොහොත දක්වා කර ඉන්න දෙයක් ඉංග්‍රීසි වලින් කියනකොට කොහොමද කියන්නේ කියලා. මේකත් ලංකාවේට ගොඩක් අමාරුයි. මොකද මේක සිංහල භාෂාවේ මෙහෙම දෙයක් නැහැ. නමුත් ඉංග්‍රීසි වල මේක අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුමයි. මොකද මේක නිරන්තරයෙන්ම භාවිතා වෙනවා. ඒ කියන්නේ අතීතයේ දෙයක් පටන් අරගෙන මේ මොහොත දක්වා දෙයක් කර තියෙනවා නම්. අපිට උතර මෙන්න මේ අදහස ඉංග්‍රීසි වලින් කියනකොට have been කියන එක දාලා ක්‍රියාපදයට ing දාලා තමයි කියන්න ඕනේ. කියන්නේ කතෘ ඒකවචන නම් has කියන එක දානවා. කතෘ බහුවචන නම් have කියන එක දානවා. මම අන්තිමේදී පෙන්නලා දීලා තියෙනවා කොහොමද ඒව ගලප ගන්න ඕනේ කියලා අන්තිම වෙනකම්ම බලන්න. දැන් මේ අදහස අපිට ඉංග්‍රීසි වලින් කියනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I have been doing a lot of work. I have been doing a lot of work. දැන් මේක ඇත්තටම ඉංග්‍රීසි වලින් කියනකොට අර නිශ්චිත කාලෙත් සඳහන් වෙන්න ඕනේ. නැත්නම් මේක අසම්පූර්ණයි මේ වාක්‍යය. මම මේ ව්‍යාකරණ දෙන්න ඕන නිසා තමයි මම මේක දීලා තියෙන්නේ. නැත්නම් කවද ඉඳලාද කියන එක දෙන්න. දැන් අපි හිතමු 2015 ඉඳලා මම ගොඩක් වැඩ කරලා තියෙනවා. වගේ අර්ථයක් අපිට ඉංග්‍රීසි වලින් කියන්න ඕන. 2015 ඉඳලා මේ දක්වා තාමත් වැඩ කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් I have been doing a lot of work since 2015. අපි හිතමු එහෙම නැත්නම් මම මාස 6ක් තිස්සේ ගොඩක් වැඩ කරනවා. එතකොට අපිට කොහොමද කියන්න පුළුවන්? I have been doing a lot of work for 6 months. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අපි හිතමු මම මේ මගේ ජීවිත කාලේ මම ගොඩක් වැඩ කරනවා. I have been doing a lot of work all my life. එහෙම කියන්නත් පුළුවන්. කියන්නේ මගේ ජීවිතේ මම වැඩ කර ඉන්නවා. තාමත් වැඩ කර ඉන්නවා. හරි. අපි යමු දැන් උදාහරණ වාක්‍යංක 52ට. මේකත් සංකීර්ණයි. මේකත් ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ. දැන් මම මේක සිංහලෙන් දාලා තියෙන්නෙත් ඒකයි
ඔයාලට පේනවා ඇති කොළ පාටිනුත් මම යටින් සඳහන් කරන්නම්. මේ අර්ථය තමයි මම කාලයක් තිස්සේ ගොඩක් වැඩ කරලා තිබුණා. දැන් මම මේ අදහස් කරන්නේ අතීතයේ පටන් අරගෙන එක්තරා කාල පරිච්ඡේදයක් තුල සිදු වෙලා ඒ වුණාට අතීතයේදීම අවසන් වී ඇති අවස්ථාව. දැන් අපි හිතමුකෝ 1985 දී පටන් අරගෙන 1995 දී ඉවර වෙන දෙයක් ඉංග්‍රීසියෙන් කියනකොට තමයි මෙන්න මේ රටාව ඕන වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු 1985 පටන් අරගෙන 2000 ඒ ඉවර වෙන අවුරුදු 15 for 15 years කියන කතාව අවුරුදු 15ක් ඇතුළත මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනකොට අන්න ඒ කාල පරිච්ඡේදයක් තුල පැවතිච්ච දේ ඉංග්‍රීසි වලින් කියනකොට තමයි මේ රටාව අපිට ඉංග්‍රීසි වලින් ඕන වෙන්නේ. එතකොට අපිට මේක කියනකොට ඕනවන ව්‍යාකරණ කොටස තමයි had been doing කියන එක. had been doing. එතකොට අපිට මේක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I had been doing a lot of work. I had been doing a lot of work. දැන් මේක ඇත්තටම had been doing a lot of work කියලා කියන්න බෑ. මේකේ තව කොටසකුත් එන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. මම අවසානයේ දාලා තියෙනවා දිගට දැන් මේක දැනට තේරුම් ගන්න මේ I had been doing a lot of work කියන්නේ අතීතයේ පටන් අරගෙන එක්තරා කාල පරිච්ඡේදයක් තුල සිදු වෙලා තියෙනවා. නමුත් අතීතයේදීම අවසාන වෙච්ච දෙයක් මේ වර්තමානයේ අපි කියනවා ඒ අතීතයේ වෙච්ච දේ අතීතයේ කාල පරිච්ඡේදයක සිද්ධ වෙච්ච දේ. අන්න එතකොට තමයි මේ had been කියන එකට had been කියන එක අරගෙන ඒකට ක්‍රියාපදයට ing දාලා කියන්නේ. හරි අපි යමු ඊළඟ උදාහරණ වාක්‍යයට. මම සෑහෙන කාලයකට කලින් ගොඩක් වැඩ කරලා තිබුණා. දැන් සෑහෙන කාලයකට කලින් කොහොමද අපිට ඔක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් a long time ago. a long time ago. සෑහෙන කාලයකට කලින් වැඩ කරලා තිබුණා. එතකොට I had done a lot of work a long time ago. අන්න එහෙමයි කියන්නේ. I had done a lot of work long time ago. මම සෑහෙන කාලයකට කලින් ගොඩක් වැඩ කරලා තිබුණා. එතකොට මේ had done කියන එක ගැන ඔයාලට යමක් කියලා දෙන්න කැමතියි. ඒ කියන්නේ had කියන එක සමග ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය. එහෙම නැත්නම් past participle එක යෙදিলা තිබ්බොත් ඒකෙන් මොකද්ද කියවෙන්නේ කියන එක මම මේ දැන් ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ එක සිදුවීමක් සිද්ධ වෙන්න කලින් තව සිදුවීමක් සිද්ධ වෙලා සම්පූර්ණ වෙච්ච දෙයක් කියනකොට තමයි මේක ඕන වෙන්නේ. දැන් අපි හිතන්නකෝ අතීතයේ එක සිදුවීමක් සිද්ධ වුණා. ඊට කලින් තව සිදුවීමක් සිද්ධ වෙලා සම්පූර්ණ වෙලා තියෙනවා. අන්නේ සම්පූර්ණ වෙච්ච දේ කියනකොට තමයි අපිට මෙන්න මේ had කියන එක දාලා ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය දාලා කියන්න ඕන වෙන්නේ. දැන් මම මේක ඇත්තටම වාක්‍ය කොටස් දෙකක් එන්න ඕනේ. මොකද එක සිදුවීමක් වෙන්න කලින් තව සිදුවීමක් වෙච්ච දේනේ අපි කියන්නේ. දැන් මේක මම මේ අධ්‍යයනය සඳහා පමණයි දාලා තියෙන්නේ. මම යටින් දාලා තියෙනවා තව පැහැදිලි වෙන්න දිග වාක්‍ය ඔයාලා ඒවා අධ්‍යයනය කරන්න මම අවසාන වශයෙන් දාලා තියෙන ඒවා. දැන්ට අවබෝධ කරගන්න had කියන එක සමග ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය යෙදෙනවා කියන්නේ අතීතයේ එක්තරා සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ සිද්ධ වෙලා තියෙන සිදුවීමට කලින් තව සිදුවීමක් සිද්ධ වෙලා සම්පූර්ණ වෙලා තියෙනවා. අනේ සම්පූර්ණ වෙච්ච සිදුවීම විස්තර කරන්න තමයි මෙන්න මේ had සමග ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය ඕන වෙන්නේ. හරි අපි යමු දැන් උදාහරණ වාක්‍යාංක 54ට. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. කලින් පටන් අරගෙන තියෙනවා වර්තමානයේ සිදුවෙමින් පවතිනවා. මේක දැන් ඔයාලට තේරෙයි මම ඉංග්‍රීසි එක කිව්වහම අපිට මේක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I have been able to do a lot of work. I have been able to do a lot of work. මේක ටිකක් සංකීර්ණ වාක්‍ය රටාවක්. මේ සමහර වෙලාවට ඔයගලන්ට මේවා පොත් කියවනකොට හම්බෙන්න පුළුවන්. ඉතින් තේරුම දැනගෙන ඉන්න එක වටිනවා. එතකොට I have been able to do a lot of work කියන්නේ මොකද්ද? මම ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් පටන් අරගෙන මේ වර්තමානයේ දක්වා වෙමින් පවතින දෙයක් තමයි මේ have been කියන එකෙන් අදහස් වෙන්නේ. උදාහරණ වාක්‍යාංක 55. මම ගොඩක් වැඩ කරාට පස්සේ මම ගොඩක් සල්ලි හම්බ කරා. දැන් මේක මම මේ එක්තරා රටාවක් කියලා දෙන්න ඕන නිසා තමයි මම මේ උදාහරණ වාක්‍ය ගන්නෙ.
මම ඔයාලට ඉස්සෙල්ලා ඉංග්‍රීසි එක දෙන්නම්. අපිට කියන්න පුළුවන් having done a lot of work I earn a lot of money. එතකොට මෙන්න මේ having done කියන එකෙන් අදහස් කරන්නේ ඒ දේ කරාට පස්සේ කිසියම් දෙයක් කරාට පස්සේ අහවල් එක කරා කියලා කියනකොට අනිත් වාක්‍යයකට සම්බන්ධ කරගන්න අපිට මේ having done කියන රටාව භාවිතයට ගන්න පුළුවන්. හැබැයි මේ හා සමානම අදහසක් දෙන තවත් ඉංග්‍රීසි වාක්‍යයක් මම කියන්නම්. අපිට කියන්න පුළුවන් after doing a lot of work I earn a lot of money කියලා. හැබැයි මේකේ අර එකේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි බොහොම කිට්ටු තේරුම් දෙකක් තමයි මේකේ තියෙන්නේ. බොහොම කිට්ටු තේරුම් දෙකක්. හැබැයි භාවිතේ වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ අරක වෙනුවට මේක භාවිතා කරන්න බෑ. මාරුවෙන් මාරුවට භාවිතා කරන්න බෑ. නමුත් මම මේ දීලා තියෙන වාක්‍ය දෙක having done a lot of work I earn a lot of money කියන එකයි after doing a lot of work I earn a lot of money කියන එකේ තේරුම බොහොම කිට්ටු අදහසක් ගෙන දෙන තේරුමක් තියෙන. කියන්නේ මම ගොඩක් වැඩ කරාට පස්සේ මම ගොඩක් සල්ලි හම්බ කරා. හරි. අපි යමු දැන් ඊළඟ උදාහරණ වාක්‍යයට. මම ගොඩක් වැඩ කරොත් මම ගොඩක් සල්ලි හම්බ කරයි. දැන් වැඩ කරොත් කොහොමද කියන්නේ? if I do ගොඩක් වැඩ a lot of work. එතකොට මම ගොඩක් වැඩ කරොත් කියන්නේ කොහොමද කියන්නේ? if I do a lot of work මම ගොඩක් සල්ලි හම්බ කරයි. අනාගතේ කරන්නේ. එතකොට හම්බ කරනවට කියන්නේ earn නේ. එතකොට I will earn a lot of money. I will earn a lot of money. එතකොට සම්පූර්ණ වාක්‍යය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. if I do a lot of work I will earn a lot of money. හරි. දැන් අපි යමු උදාහරණ වාක්‍යාංක 57ට. මට ගොඩක් වැඩ තිබුණා නම් මම ගොඩක් සල්ලි හම්බ කරනවා. මට ගොඩක් වැඩ තිබුණා නම් කොහොමද අපිට කියන්න පුළුවන්? if I had a lot of work. if I had a lot of work. මම ගොඩක් සල්ලි හම්බ කරනවා. I would earn a lot of money. if I had a lot of work I would earn a lot of money. ඒ කියන්නේ මට ගොඩක් වැඩ තිබුණා නම් මම ගොඩක් සල්ලි හම්බ කරනවා. දැන් තවත් කොන්දේසි වාක්‍යයක් තියෙනවා. මේකත් ටිකක් සංකීර්ණයි. නමුත් මේකත් ගොඩාක් භාවිතාවේ තියෙන එකක්. අපි යමු ඒකට. මම ගොඩක් වැඩ කරලා තිබුණා නම් මට ගොඩක් සල්ලි හම්බ කරන්න තිබුණා. කියන්නේ මම ගොඩක් වැඩ කරෙත් නැහැ, මම ගොඩක් සල්ලි හම්බ කරෙත් නැහැ. මේක නිකන් උපකල්පිත වාක්‍යයක්. දැන් කලින් එකත් එක්තරා දුරකට උපකල්පිත වාක්‍යයක්. දැන් මේක නම් කෙලින්ම උපකල්පිතයි අතීතයේ එහෙම දෙයක් කරා නම් මෙහෙම වෙන්න තිබුණා. අන්න එහෙම දෙයක් තමයි දැන් අපි ඉංග්‍රීසි වලින් කරන්නේ. ඒ කියන්නේ මම ගොඩක් වැඩ කරලා තිබුණා නම් මට ගොඩක් සල්ලි හම්බ කරන්න තිබුණා. ඒ කියන්නේ මම වැඩ කරෙත් නැහැ. මම සල්ලි හම්බ කරෙත් නැහැ. ඔන්න ඕකනේ ඔය කතාවනේ ඔකේ තියෙන්නේ. දැන් අපි කොහොමද ඕක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. If I had done a lot of work, I would have earned a lot of money. If I had done a lot of work, I would have earned a lot of money. හරි. දැන් ඔයාලා ඇත යන අර්ථයේ වාක්‍ය 58ක් ඉගෙන ගත්තා. දැන් මේ 58 ක්‍රියාපදයේ විතරක් වෙනස් කරලා ඔයාලට ඕන වාක්‍යයක් හදන්න පුළුවන්. දැන් මම මේ පාඩමේ අවසානයේ දාලා තිනවා උදාහරණ වාක්‍ය. ඔයාලට තියෙන්නේ ඒ උදාහරණ වාක්‍ය වලට මේ 58න් එක එක තැන් වලින් අරගෙන ඒ වාක්‍ය වලට දාලා ගැලපෙනවද කියලා බලන්න. දැන් අපිට තියෙනවා ඊට පස්සේ නැත යන අර්ථයේ වාක්‍ය ටික. බොහොම සරලයි. දැන් කලින් ඔයාලා දැන් වාක්‍ය අඳුරගෙන තියෙන්නේ. දැන් මේ වෙනකම් බැලුවා නම් ඔයාලට පුළුවන් පොඩි රෙස්ට් එකක් අරගන්න. මොකද එක දිගට මේක බලන්න බෑ ගොඩක් දේවල් තියෙන නිසා. ඊළඟ දවසේ ඉඳලා ඔයාලට පුළුවන් නැත යන අර්ථයේ වාක්‍ය ටික මම සිංහලයක දීපු ගමම්ම ඉංග්‍රීසි එක ඊට කලින් කියන්න පුළුවන් නම් හරි ලියලා තියන්න පුළුවන් නම් හරි වටිනවා. හරි අපි දැන් යමු නැත යන අර්ථයේ වාක්‍ය ටිකට. උදාහරණ වාක්‍යාංක 1. මට ගොඩක් වැඩ කරන්න බෑ. I can't do a lot of work. I can't do a lot of work. මට ගොඩක් වැඩ කරන්න බෑ.
දැන් මම මේක නැත යන අර්ථය ටිකක් ඉක්මනට කියාගෙන යන්න. මොකද not එක විතරයි ඔයාලා දාන්න තියෙන්නේ නැත යන අර්ථයට. ඒතකොට not එක හරියට දාන තැන කොහෙද කියලා බලා ගන්න විතරයි තියෙන්නේ. මොකද නැත්නම් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. දැන් ඔයාලට මම ඇත යන අර්ථයෙන් පැහැදිලි කරලා තියෙන්නේ මොකද්ද මේවයි හැඟවෙන්නේ කියලා. දැන් අපිට මේ අර්ථය තව කොහොමද කියන්න පුළුවන්? I am unable to do a lot of work කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් I can't do කියලා කියන්න පුළුවන්. I am unable to do කියලා කියන්නත් පුළුවන්. දෙකම හරි. හරි. අපි යමු දැන් දෙවෙනි උදාහරණ වාක්‍යයට. මට ගොඩක් වැඩ කරන්න බැරි වෙයි. ඒ කියන්නේ අනාගත කාලේ තමයි බැරි වෙන්නේ. අනාගත කාලේ තමයි නොහැකියාවක් තියෙන්නේ. එතකොට අපිට කොහොමද මේ වාක්‍ය කියන්න පුළුවන්? I will not be able to do a lot of work. I will not be able to do a lot of work. හැබැයි will not කියන එක වෙනුවට won't be. won't කියන වචනේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. won't නෙමෙයි. won't කියන්නේ වෙන තේරුමක්. මේක won't. එතකොට I won't be able to do a lot of work. I won't be able to do a lot of work. හරි. අපි යමු අංක 3ට. මට ගොඩක් වැඩ කරන්න බැරි වුණා. ඒ කියන්නේ අතීතයේ නොහැකි වෙච්ච දෙයක්. දැන් මෙහෙම දෙයක් කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් I couldn't do a lot of work. I couldn't do a lot of work. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I wasn't able to do a lot of work කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් I was unable to do a lot of work කියලා කියන්නත් පුළුවන්. කැමති එකක් කියන්න පුළුවන්. හරි. දැන් අපි යමු අංක 4ට. මම ගොඩක් වැඩ කරේ නැහැ. කොහොමද අපි ඔය අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ? බොහොම සරලයි. I didn't do a lot of work. I didn't do a lot of work. මම ගොඩක් වැඩ කරේ නැහැ. I didn't do a lot of work. මම ගොඩක් වැඩ කළ යුතු නැහැ. කියන්නේ කරන්න නරකයි. කොහොමද අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්? I must not do a lot of work. I mustn't do a lot of work. දැන් මේ mustn't කියන එක එහෙම නැත්නම් must not කියන එකෙන් අදහස් වෙන්නේ තහනම් කියන එක. තහනම්. කියන්නේ කරොත් නරක දෙයක් සිද්ධ වෙයි. අන්න ඕක තමයි ඔය must not කියන එකෙන් අදහස් කරන්නේ. කියන්නේ කරන්න එපා කියන එක තමයි ඔය must not කියන එකෙන් අදහස් වෙන්නේ. දැන් mustn't කියන එකයි must not කියන එක ගත්තොත් must not කියන එක වෙනම කවුරු හරි කිව්වොත් ඒක ඊට වඩා ටිකක් බරපතලයි වගේ මට හැඟෙනවා. කියන්නේ ඒක නිකන් කරොත් නඩුවක් වැටෙයි වගේ දෙයක්. කියන්නේ කරන්නම එපා. දැන් mustn't කියන්නේත් ඒක must not කියලා not එක වෙනම you must not do that කියලා කිව්වොත් එහෙම කරන්නම එපා. කරොත් නඩුවක් වැටෙයි වගේ අර්ථයක් මට හැඟෙනවා. කියන්නේ දෙකම එකයි. දැන් මේකෙම ඔයාලට මම කියලා දුන්නා must එකයි have to කියන එකයි ඇත යන අර්ථයේ සමානයි. නමුත් නැත යන අර්ථයට එනකොට වෙන එකක්. දැන් බලන්නකො කියලා මම මේ දාලා තියෙන එක මම ගොඩක් වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒක choice එකක්. තේරීමක්. අවශ්‍ය නැහැ. කැමති නම් කරන්න පුළුවන්. එතකොට අර mustn't එක නෙමෙයි අපි දාන්නේ. එතකොට I don't have to do a lot of work. I don't have to do a lot of work. එතකොට දැන් අර must එකයි have to එකයි ඇත යන අර්ථයේ එකම තේරුමක් වුණාට නැත යන අර්ථයට එනකොට තේරුම් දෙකක්. දැන් mustn't කියන එක කරන්න එපා තහනම්. නඩුවක් කරොත් නඩුවක් වැටෙයි. අන්න ඒක තමයි mustn't කියන එකේ තියෙන්නේ. හැබැයි don't have to කියන්නේ අවශ්‍ය නැහැ. කියන්නේ ඒක choice එකක්. කැමති නම් කරන්න පුළුවන්. I don't have to do a lot of work. මම ගොඩක් වැඩ කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලට අවබෝධයක් ආවා මේ mustn't කියන එකයි don't have to කියන එකයි කොහොමද අර්ථය කියන්නේ. හරි. දැන් අපි යමු උදාහරණ වාක්‍යයක් 6ට. මම ගොඩක් වැඩ කරන්න ඕනේ නැහැ. I shouldn't do a lot of work. I shouldn't do a lot of work. මම ගොඩක් වැඩ කරන්න ඕනේ නැහැ. I shouldn't do a lot of work. අංක 7. ගොඩක් වැඩ කරන එක මට ප්‍රශ්නයක් නැහැ. I don't mind doing a lot of work. I don't mind doing a lot of work. ගොඩක් වැඩ කරන එක මට ප්‍රශ්නයක් නැහැ. මම සාමාන්‍යයෙන් ගොඩක් වැඩ කරන්නේ නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් මම ගොඩක් වැඩ කරන්නේ. අපිට කියන්න පුළුවන් usually I don't do a lot of work. හරි. අංක 9. මට සිද්ධ වුණේ නැහැ ගොඩක් වැඩ කරන්න. දැන් සිද්ධ වුණා නම් I had to. සිද්ධ වුණේ නැත්නම්
I didn't have to do a lot of work. I didn't have to do a lot of work. අංක 10. මම ගොඩක් වැඩ කරන්නේ නැහැ. කොහොමද කියන්නේ ගොඩක් වැඩ කරන්නේ නැහැ අනාගතයේදී. I won't do a lot of work. I won't do a lot of work. මම ගොඩක් වැඩ කරන්නේ නැහැ. මට ගොඩක් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. දැන් හිතෙනවා නම් feel like. හිතෙන්නේ නැත්නම් don't feel like. එතකොට I don't feel like doing a lot of work. I don't feel like doing a lot of work. මට ගොඩක් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. අංක 12. මට ගොඩක් වැඩ කරන්න හිතුනේ නැහැ. මට හිතුනේ නැහැ. එතකොට අතීත කාලේ නැත යන අර්ථය. එතකොට අපිට මේ අර්ථය කියන්න පුළුවන් I didn't feel like doing a lot of work. I didn't feel like doing a lot of work. මට ගොඩක් වැඩ කරන්න හිතුනේ නැහැ. I didn't feel like doing a lot of work. අපි යමු අංක 13ට. ඔහු ගොඩක් වැඩ කරන්නේ නැහැ වගේ. එතකොට කරනවා වගේ නම් seem to be. කරන්නේ නැහැ වගේ නම් doesn't seems to be. දාලා ක්‍රියාපදයට ing දාලා කියන්න තියෙනවා. එතකොට he doesn't seems to be doing a lot of work. He doesn't seems to be doing a lot of work. අංක 14. ඔහු ගොඩක් වැඩ කරනවා වගේ පෙනුනේ නැහැ. කොහොමද කියන්න පුළුවන්? He didn't seems to be doing a lot of work. He didn't seems to be doing a lot of work. ඔහු ගොඩක් වැඩ කරනවා වගේ පෙනුනේ නැහැ. මට පේන්නේ නැහැ එයා ගොඩක් වැඩ කරනවා. මට පේනවා නම් I see him doing. මට පේන්නේ නැත්නම් I don't see him doing a lot of work. I don't see him doing a lot of work. අංක 16. එයා ගොඩක් වැඩ කරනවා වගේ මම දැක්කේ නැහැ. අතීත කාලේ නැත යන අර්ථය. අපිට කියන්න පුළුවන් I didn't see him doing a lot of work. I didn't see him doing a lot of work. එයා ගොඩක් වැඩ කරනවා වගේ මම දැක්කේ නැහැ. I didn't see him doing a lot of work. අංක 17. මම ඔහු ලවා ගොඩක් වැඩ කෙරෙව්වේ නැහැ. කොහොමද අපි මේක කියන්නේ? මම ඔහු ලවා ගොඩක් වැඩ කෙරෙව්වේ නැහැ. I didn't make him to do a lot of work. I didn't make him to do a lot of work. අංක 18. මම ගොඩක් වැඩ කරව ගත්තේ නැහැ. කරව ගත්තේ නැහැ. එතකොට I didn't get a lot of work done. I didn't get a lot of work done. මම ගොඩක් වැඩ කරව ගත්තේ නැහැ. I didn't get a lot of work done. අංක 19. මම ගොඩක් වැඩ කරන්න අවශ්‍ය නැහැ. කොහොමද කියන අවශ්‍ය නැහැ කියලා? I needn't do a lot of work. I needn't do a lot of work. මම ගොඩක් වැඩ කරන්න අවශ්‍ය නැහැ. I needn't do a lot of work. ඔයාට ගොඩක් වැඩ නොකර ඉන්න තිබුණේ. අපරාධ වැඩියෙන් වැඩ කරේ වගේ තේරුමක් දැන්. අට ගොඩක් වැඩ නොකර ඉන්න තිබුණේ. අපරාධ වැඩියෙන් වැඩ කරේ. දැන් එතකොට මෙන්න මේක ගොඩක් වැදගත්. මේක අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් දැන් මේකේ ඇත යන අර්ථය වලට මතක ඇති should have done කියලා තමයි ගත්තේ. should have done. මේකේ නැත යන අර්ථයට එනකොට shouldn't have done. shouldn't have done. එතකොට you shouldn't have done a lot of work. You shouldn't have done a lot of work. පරාදේවා වැඩියෙන් වැඩ කරේ. You shouldn't have done a lot of work. මම ගොඩක් වැඩ කරේ නැත්නම් මම ගොඩක් සල්ලි හම්බ කරන්නේ නැති වෙයි. මම ගොඩක් වැඩ කරන්නේ නැත්නම් මම ගොඩක් සල්ලි හම්බ කරන්නේ නැති වෙයි. කොහොමද අපිට කියන්න පුළුවන්? If I don't do a lot of work, I won't earn a lot of money. If I don't do a lot of work, I won't earn a lot of money. ඒ කියන්නේ මම ගොඩක් වැඩ කරේ නැත්නම් මම ගොඩක් සල්ලි හම්බ කරන්නේ නැති වෙයි. හරි. දැන් නැත යන අර්ථයේ වාක්‍ය ගණනාවක්ම ඔයාලා ඉගෙන ගත්තා. දැන් වීඩියෝ එක අවසන් කරන්න ඉස්සෙල්ලා සංකීර්ණ වාක්‍ය රටාවක් කීපයක් හඳුන්වලා දෙන්න කැමතියි. මම මේකත් ඉක්මනින් කියාගෙන යන්නම්. මොකද ඔයාලට පුළුවන් දැන් මූලික අවබෝධය ලැබිලා තියෙන නිසා මේ හැම වාක්‍යයක්ම ඔයාලට පුළුවන් විදිහට ඉංග්‍රීසි වලින් කියන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ උත්තරේ හරිද වැරදිද කියලා. දැන් අපි ගත්තොත් එහෙම සංකීර්ණ පළවෙනිම
වාක්‍ය තමයි මම ලබන සතියේ වෙනකොට වැඩ කරලා තියේවි. දැන් ඇත්තටම මේවා සංකීර්ණ වාක්‍යයක් නෙමෙයි. මේවා මේ සාමාන්‍යයෙන් භාවිත වෙන වාක්‍ය. දැන් කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් I will have done a lot of work by next week. I will have done a lot of work by next week. තව අපිට කියන්න පුළුවන් මම ගොඩක් වැඩ කරලා තිබුණු කාලයක් තිබුණා. දැන් අපිට මේක කොහොමද කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින්? අපිට මේක කියන්න පුළුවන් There was a time when I had done a lot of work. There was a time when I had done a lot of work. අංක 3. මට ගොඩක් වැඩ කරන්න පුළුවන් වෙලා තිබුණු කාලයක් තිබුණා. එතකොට There was a time when I had been able to do a lot of work. There was a time when I had been able to do a lot of work. අංක 4. එයාට ගොඩක් වැඩ කරන්න පුළුවන්කමක් තිබුණා. නමුත් එයා වේලස්සනින් ගෙදර ගියා. එයාට පුළුවන්කමක් තිබුණා. අපිට කියන්න පුළුවන් He could have done a lot of work but he decided to leave early. නමුත් එයා වේලස්සනින් ගෙදර යන්න තීරණය කරා. එහෙම කියන එක හොඳයි ඉංග්‍රීසි වලින් කියද්දී. He could have done a lot of work but he decided to leave early. හරි. අපි යමු අංක 5ට. මම ගොඩක් වැඩ කරලා තිබුණා නම් මට කාර් එකක් ගන්න තිබුණා. කොහොමද අපි මේක කියන්නේ? If I had done a lot of work, I could have bought a car. If I had done a lot of work, I could have bought a car. උදාහරණ වාක්‍යංක 6. මට ෂුවර් නැහැ අද එයා ඔක්කොම වැඩ ඉවර කරයිද නැද්ද කියලා. දැන් මේක ඇවිල්ලා සංවාදය. දැන් අනිත් කෙනා කියනවා එයා ගොඩක් වැඩ ඉවර කරලා ඇති. දැන් කොහොමද කියන්නේ මේක? ඉස්සල්ලාම එක්කෙනෙක් කියනවා මට ෂුවර් නැහැ එයා අද ඔක්කොම වැඩ ඉවර කරයිද නැද්ද කියලා. ඊට අනිත් එක්කෙනා කියනවා එයා ගොඩක් වැඩ ඉවර කරලා ඇති. දැන් පළවෙනි එක අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. I am not sure if he will finish all the work. I'm not sure if he will finish all the work. ඊට පස්සේ කියනවා he might have done a lot of work. එයා ගොඩක් වැඩ කරලා ඇති. He might have done a lot of work. අංක 7. එයා ගිය සතියේ ඉඳලා ගොඩක් වැඩ කරනවා. ගිය සතියේ ඉඳලා ගොඩක් වැඩ කරනවා. දැන් මම ඔයාලට කිව්වා අතීතයේ ඉඳලා මේ දක්වා වෙමින් තියෙනවා නම් අපිට has been හරි have been හරි දාලා ක්‍රියාපදයට ing දාලා කියන්න පුළුවන්. ඒකට එයා ගිය සතියේ ඉඳලා ගොඩක් වැඩ කරනවා කියන එක අපිට කියන්න පුළුවන්. He has been doing a lot of work since last week. ගිය සතියේ ඉඳලා since last week. අපි යමු අංක 8. එයා සති දෙකක් තිස්සේ ගොඩක් වැඩ කරනවා. සති දෙකක් තිස්සේ ගොඩක් වැඩ කරනවා. අපිට කියන්න පුළුවන් He has been doing a lot of work for 2 weeks. දැන් අර සති දෙකක් තිස්සේ කියන එක තමයි for 2 weeks කියලා කියන්නේ. එතකොට He has been doing a lot of work for 2 weeks. මම ඔයාට ඊමේල් කරනකොට ඔයා ගොඩක් වැඩ කර හිටියද? එතකොට Were you doing a lot of work when I emailed you yesterday? Were you doing a lot of work when I emailed you yesterday? So දැන් මේක අහද්දී ඔයාලට මෙන්න මෙහෙම අහන්න පුළුවන්. Were you doing a lot of work when I emailed you yesterday? අනේ එහෙමයි ප්‍රශ්නේ අහනකොට අහන්න ඕනේ. Were you doing a lot of work when I emailed you yesterday? හරි. අපි යමු අංක 10ට. ඔයා ඔෆිස් එනකොට මම ගොඩක් වැඩ කර හිටියා. එතකොට I was doing a lot of work when you came to the office. I was doing a lot of work when you came to the office. උදාහරණ වාක්‍යංක 11. ඔයා මෙතන ගොඩක් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අය ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක්. අනිත් අය ඔයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා. අපිට මේ අදහස මෙන්න මෙහෙම කියන්න පුළුවන්. You are supposed to do a lot of work here. You are supposed to do a lot of work here. එතකොට මේ are supposed to do කියන එකෙන් අදහස් කරන්නේ අර should කියන එක හා සමාන තේරුමක්. කිට්ටු තේරුමක්. should කියන එක හා සමාන තේරුමක්.
හැබැයි මේ you are supposed to do කියන එක ඇවිල්ලා active voice යටතේ එන්න ඕන වාක්‍යයක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා passive voice වාක්‍යයක්. නමුත් මම මේක දෙන්න හේතුව මේක අර should කියන එක හා සමාන තේරුමක් තියෙන නිසා මට මේකට දෙන්න හිතුණා. මේ වීඩියෝ එකට පස්සේ දානවා මම passive voice වීඩියෝ එක. ඒකෙත් මම දීර්ඝ වශයෙන් passive voice පිළිබඳ උදාහරණ වාක්‍ය රාශියක් අරගෙන සාකච්ඡා කරනවා. මේ වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ අනිවාර්යයෙන්ම ඒකත් බලන්න. එතකොට තමයි සර්ව සම්පූර්ණ දැනුමක් ලැබෙන්නේ. හරි. අපි යමු ඊළඟ උදාහරණ වාක්‍යයට. උදාහරණ වාක්‍යාංක 12. ඔයා මෙහෙට එන්න කලින් මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඔයා මෙහෙට එන්න කලින් මම ගොඩක් වැඩ කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ඔයාලට මතක ඇති අතීතයේ එක්තරා සිදුවීමක් අවසන් වෙලා වුණාට පස්සේ තවත් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේකට අර අපි had done had එක දාලා ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය දාලා කියන්න ඕන වාක්‍යයක්. මොකද මම මෙහෙට එන්න කලින් මම ගොඩක් වැඩ කරලා තියෙනවා. එතකොට වැඩ කරලා තියෙන කතාව තමයි ඉස්සල්ලාම ඉවර වෙලා තියෙන්නේ. එතකොට ඔයා මෙහෙට එන්න කලින් ඒක තමයි ඊට පස්සේ වෙලා තියෙන්නේ. එතකොට අපි අර සම්පූර්ණ වෙලා තියෙන එකට had done දාලා කියන්න ඕනේ. එතකොට I had done a lot of work before you came here. ඔයා මෙහෙට එන්න කලින් මම ගොඩක් වැඩ කරලා තියෙනවා. I had done a lot of work before you came here. අපි යමු අංක 13ට. මම ගොඩක් වැඩ කරාට පස්සේ මම එහෙ ගියා. මේකත් අර කලින් જાතියෙම වාක්‍යය. එතකොට එක ක්‍රියාවක් සිද්ධ වෙලා අවසන් වුණාට පස්සේ තවත් ක්‍රියාවක් සිද්ධ වෙලා අවසන් වෙනවා. දෙකම අතීතයේ සිද්ධ වෙන්නේ. එතකොට අතීතයේ මුලින්ම සිද්ධ වෙලා අවසන් වෙච්ච එකට අපි had එක දාලා කියන්න ඕනේ. දැන් මේකේ මම පටන් ගන්නවා මම එහෙ ගියා කියන කතාව. I went there. මම එහෙ ගියා. I went there after I had done a lot of work. I went there after I had done a lot of work. I went there after I had done a lot of work. හරි. එතකොට ඔයාලට මේවා භාවිතය පිළිබඳ දැන් හොඳ දැනුමක් ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි තවත් උදාහරණ වාක්‍යයකට යමු. මේක ටිකක් සංකීර්ණ වාක්‍යයක්. එයා අසනීප වෙලා හිටියේ නැත්නම් එයාට ගොඩක් වැඩ කරන්න තිබුණා. එතකොට මේක ඇවිල්ලා අතීත කාල උපකල්පිත වාක්‍යයක්. එතකොට මේවා කියනකොට අර would have එක දාලා ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය. එහෙම නැත්නම් past participle එක දාලා කියන්න ඕන වාක්‍යයක් මේක. එතකොට එයා අසනීප වෙලා හිටියේ නැත්නම් ක්‍රම දෙකක් තියෙනවා. අපිට කියන්න පුළුවන් if he hadn't been sick. එහෙම නැත්නම් if he wasn't sick. ගොඩක් වෙලාට ස්පෝකන් පැත්තට බරයි. if he wasn't sick කියන එක. අර if he hadn't been sick කියන එක ව්‍යාකරණානුකූලව ගොඩක් කිට්ටුයි. නිවැරදි ව්‍යාකරණානුකූල රටාවට ඒක කිට්ටුයි. අරක ටිකක් ප්‍රායෝගික පැත්තට කිට්ටුයි. දෙකම හරි. එතකොට දැන් අපි යනවා ඒකේ වැදගත්ම පාර්ට් එක. මොකද්ද? එයාට ගොඩක් වැඩ කරන්න තිබුණා. එතකොට he would have done a lot of work. He would have done a lot of work. එතකොට අපිට මේ අදහස ක්‍රම දෙකකට කියන්න පුළුවන්. If he wasn't sick, he would have done a lot of work. ඒක ක්‍රමයක්. If he hadn't been sick, he would have done a lot of work. හරි. එහෙනම් අද ඔයාලා සෑහෙන වාක්‍ය රටා ප්‍රමාණයක් ඉගෙන ගත්තා. මේවා ලියාගෙන පුරුදු පුහුණු වෙන්න. දැන් මට තව පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා. දැන් ඔයාලා දන්නවා අද මම කතෘ විදිහට වැඩි වශයෙන් ගත්තේ I කියන එක. එතකොට I කියන එකත් එක්ක යෙදිච්ච උපකාරක ක්‍රියාපදය තමයි am. බැරි වෙලාවත් I නැතුව he හරි she හරි it හරි they හරි යෙදුනොත් එතකොට ගන්න ඕන උපකාරක ක්‍රියාපදය එහෙම නැත්නම් helping verb එක මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මුලින්ම මම කියන්න මොකද්ද මේ helping verb එකක්. එහෙම නැත්නම් උපකාරක ක්‍රියාපදයක් කියන්නේ කියලා. දැන් උපකාරක ක්‍රියාපදයක් කියන්නේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදයේ විස්තර කිරීමට උපකාරක ක්‍රියාපදය උදව් වේ. ඒ කියන්නේ මොකද්ද?
වාක්‍යයක තියෙන ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනවනේ. අන්න ඔය ප්‍රධාන ක්‍රියාපදයේ විස්තර කරන්න තමයි උපකාරක ක්‍රියාපදයක් අපිට අවශ්‍ය වෙන්නේ. කොයි අයුරින්ද අවශ්‍ය වෙන්නේ? එනම් කුමන කාලයකට අයත්ද යන්න ප්‍රකාශ කිරීමට. ඒ කියන්නේ අතීත කාලයේද, වර්තමාන කාලයේද, අනාගත කාලයේද කියලා හඟවන්න අපිට උපකාරක ක්‍රියාපදයක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මේ උපකාරක ක්‍රියාපදය යෙදෙනකොට ඒකේ කර්තෘ කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට am කියන එක සමග ඔයාලට පේනවා ඇති I කියන එක විතරයි යෙදවෙන්නේ. එතකොට is කියන උපකාරක ක්‍රියාපදයේ සමග he හරි she හරි it හරි අපිට යොදවන්න පුළුවන්. එතකොට are කියන උපකාරක ක්‍රියාපදයේ සමග අපිට you එහෙම නැත්නම් we එහෙම නැත්නම් they කියන ওই තුනෙන් එකක් අපිට අවශ්‍ය වෙනවා. අපි බලමු was කියන එක බැරි වෙලාවක් තිබ්බොත් එහෙම he හරි she හරි it හරි තමයි was කියන උපකාරක ක්‍රියාපදෙත් එක්ක යෙදෙන්නේ. එතකොට were කියන උපකාරක ක්‍රියාපදයට එක්ක යෙදෙන්නේ you කියන එක යෙද වෙනවා. ඊට පස්සේ we කියන එක යෙද වෙනවා. ඊට පස්සේ they කියන එක යෙද වෙනවා. ඊට පස්සේ be, being, been ඒකට ඕන එකක් අපිට දාන්න පුළුවන්. දැන් අපි බලමු ගිහිල්ලා do කියන එකත් එක්ක කර්තෘ කොහොමද යෙදෙන්නේ කියලා. do කියන එකත් එක්ක කර්තෘ යෙදෙන්නේ I, we, you, they කියන ඔය හතරෙන් එකක්. එතකොට does කියන උපකාරක ක්‍රියාපදයට එක්ක අපිට තියෙන්නේ he, she, it තමයි යොදන්න. එතකොට did එක આવොත් ඒක වචන බහුවචන බලපෑමක් නැහැ. එතකොට shall කියන එක අපිට අත්‍යවශ්‍ය වෙන්නේ අනාගත කාලෙන් I සහ we සමග ප්‍රශ්නයක් අහනකොට විතරයි. නැත්තම් shall කියන එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි will කියන එක ඒක වචනද බහුවචනද කියලා අදාළ නැහැ. ඕන කර්තෘ කෙනෙක් එක්ක අපිට යොදන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේකේ should, would, may, might, must, can, could, be able to, had better. මෙන්න මේවා සමග කර්තෘ ඒක වචනද බහුවචනද කියලා අදාළ නැහැ. අපිට ඕන එකක් මේ should, would, may, might, must, can, could, be able to සහ had better සමග අපිට ගලපන්න පුළුවන්. මේ ඔක්කොම උපකාරක ක්‍රියාපද, helping verbs. දැන් අපිට අවසානයේ තියෙන පොඩි වැඩක්. ඒ තමයි මම දැන් ඔයාලට කියලා දුන්නනේ වාක්‍ය රටා 100කට ආසන්න ප්‍රමාණයක්. දැන් මම එක උදාහරණ වාක්‍යයක් අරගෙන එක වාක්‍ය වලට දාලා බලන්නම් අදහසක් එනවද කියලා. දැන් අපි බලමුකෝ ගිහිල්ලා මම පළවෙනිටම අරන් තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම පළවෙනියටම අරගෙන තිනවා I am playing the guitar now. එතකොට මොකක්ද ඒකේ තේරුම? මම දැන් গিitar සෙල්ලම් කර ඉන්නවා. මේ දැන් කර ඉන්නවා. දැන් අපිට තවත් ඕකෙන් ආදේශ ගොඩක් හදන්න පුළුවන්. දැන් මම ඔයාලට උදාහරණ වාක්‍ය කීපයක්ම දීලා තියෙනවා. දැන් අපි හිතමු අපිට කියන්න පුළුවන් තව he is going to play the guitar. ඔහු গিitar එක සෙල්ලම් කරන්න යන්නේ. දැන් අපි බලමුකෝ අතීත කාල වාක්‍යයක් හදලා. He played the guitar last Monday. ඔහු ගිය සඳුදා গিitar එක සෙල්ලම් කරා. අපි දැන් has been හරි have been හරි සමග ing ෆෝම් එක දාලා වාක්‍යයක් හදමු බලන්න. අපි මෙන්න මෙහෙම he has been playing the guitar since 2 o'clock. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඔහු දෙකේ ඉඳලා গিitar එක සෙල්ලම් කර ඉන්නවා. ඒ කියන්නේ මේ මොහොතෙත් গিitar එක සෙල්ලම් කර තමයි ඉන්නේ. අපි දැන් තව උදාහරණයක් ගමුකෝ බලන්න. අපිට ඕන මෙන්න මෙහෙම කියන්න පුළුවන්. He will be playing the guitar next week at the concert. කියන්නේ ඔහු ලබන සතියේ කන්සර්ට් එකේදී গিitar එක ගගහ ඉඳීවි. කන්සර්ට් එකේදී නිශ්චිත කාලයක් තියෙනවා. කන්සර්ට් එකේ අතරතුරේදී. දැන් ඔයාලට පුළුවන් මේ I play the guitar කියන එක පදනම් කරගෙන අර මම කියලා දුන්න රටාවලට වාක්‍ය හදලා බලන්න තේරුමක් එනවද කියලා ඒවයි. දැන් මම තව උදාහරණයක් කියන්නම් කොයි වගේ.
Miss Swarna teaches English at school. ස්වර්ණ මෙනවිය පාසලේ ඉංග්‍රීසි උගන්වනවා. පුරුද්දක් විදිහට උගන්වනවා. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම වාක්‍යයක්. I saw Miss Swarna teaching English. මම දැක්කා ස්වර්ණ මෙනවිය ඉංග්‍රීසි උගන්වන්න ඉන්නවා. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම වාක්‍යයක්. Miss Swarna is teaching English. ස්වර්ණ මෙනවිය මේ වෙලාවේ ඉංග්‍රීසි උගන්වන්න ඉන්නවා. අපිට කියන්න උනොත් එහෙම ස්වර්ණ මෙනවිය සමහර විට ඉංග්‍රීසි උගන්වයි. Miss Swarna might teach English. Miss Swarna might teach English. දැන් අපි හිතමුකෝ මෙන්න මේ අර had been කතන්දරේ දාලා වාක්‍යයක් හදලා අපි හිතමු මම ඉස්කෝලේ ඉන්නකොට ස්වර්ණ මෙනවිය ඉංග්‍රීසි ඉගෙනුවා. ඒ කියන්නේ ඒ ඉස්කෝලේ ඉන්න කාලය අතරතුරේදී ස්වර්ණ මහත්මිය ස්වර්ණ මෙනවිය ඉංග්‍රීසි ඉගෙනුවා කියලා. එතකොට Miss Swarna had been teaching English when I was at school. Miss Swarna had been teaching English when I was at school. දැන් අපි හිතමුකෝ අර has been එක දාලා වාක්‍යයක් හදන්න ඕනේ කියලා. අපිට මෙන්න මෙහෙම එකක් කියන්න හිතෙනවා ඔයාලට. ස්වර්ණ මෙනවිය අවුරුදු 15ක් තිස්සේ ඉංග්‍රීසි උගන්වන්න ඉන්නවා. කියන්නේ මේ මොහොතේත් ඉංග්‍රීසි උගන්වනවා. මේ මොහොත දක්වා ඉංග්‍රීසි උගන්වන්න ඉන්නවා. තාම නවත්තලා නැහැ. එතකොට ඔන්න ඔය අදහස අපි ඉංග්‍රීසි වලින් කියනකොට අපිට කියන්න පුළුවන් Miss Swarna has been teaching English for 15 years. Miss Swarna has been teaching English for 15 years. අපි යමු ඒ වගේම තව උදාහරණයක්. දැන් ඔයගොල්ලන්ට පුළුවන් අර මම කියලා දුන්න එක එක රටාවලට දාලා බලන්න. ඔය මාත් නිකන් කේවලට දාලා බැලුවා. තේරුමක් ගන්න පුළුවන්ද? ප්‍රායෝගික තේරුමක් එනවද? ඒ ක්‍රියාපදය ගැලපුවොත්. දැන් බලමු අපි හිතමුකෝ. එයා චිත්‍රපටියක් බල ඉන්නේ. එයාද මේ වෙලාවේ චිත්‍රපටියක් බල ඉන්නේ. කොහොමද කියන්නේ? He is watching a film now. තව එකක් අපි හිතමුකෝ. Let's watch a film now. මොකක්ද ඒ? අපි ෆිල්ම් එකක් බලමු. අපි චිත්‍රපටියක් බලමු. Let's watch a film now. දැන් මෙන්න මෙහෙම එකක් කියන්න ඕන වෙනවා. මට හිතුණා ෆිල්ම් එකක් බලන්න. I felt like watching a film. I felt like watching a film. ෂුවර් එකටම එයා ෆිල්ම් එකක් බලනවා ඇති. 80ක් 90ක් විතරකට දුරකට ෂුවර් එකක් තියෙනවා. එතකොට he must be watching a film. He must be watching a film. එයා ෆිල්ම් එකක් බලනවා ඇති දැන්. He must be watching a film. මෙන්න මෙහෙම එකක් අපි ටිකක් කියමු ටිකක් දිගට වාක්‍යයක් අරගෙන මම ගෙදර එනකොට එයා ෆිල්ම් එකක් බල හිටියා. He was watching a film when I came. He was watching a film when I came. අපි මෙන්න මෙහෙම එකක් අරගෙන බලමු. අපි නිකන් රෙදි හොදනවා කියන එකෙන් එකක් අරගෙන බලමු. මොනවද ඒකෙන් හදන්න පුළුවන් එක එක වාක්‍ය රටා කියලා. Kamani is going to wash the clothes. Kamani දැන් රෙදි හොදන්න යන්නේ. Kamani රෙදි හොදන්න යන්නේ. Kamani is going to wash the clothes. You know, මෙන්න මෙහෙම එකක් මං කියන ඉංග්‍රීසියෙන්. You should wash the clothes every day. මොකක්ද ඒ කියන්නේ? ඔයා හැමදාම රෙදි හොදන්න ඕනේ. It's better to wash the clothes. රෙදි හොදන එක වඩා හොඳයි. රෙදි හොදන එක තමයි හොඳම වැඩේ මේ වෙලාවේ. It's better to wash the clothes. දැන් අපි තුමු තව එකක් ඔන්න ඔය වගේ. ලබන සතියේ මට රෙදි හොදන්න පුළුවන් වෙයි. I will be able to wash the clothes next week. මම යාළුවා රෙදි හේදෙව්වා. කොහොමද කියන්නේ? I made him wash the clothes. දැන් ඔන්න ඔය වගේ අර මම කියලා දුන්නේ වලට දදා බලන් තියෙන්නේ. ප්‍රැක්ටිස් කරන්න. ලියන්න කොලයක් අරගෙන ලියලිය බලන්න. මොකක්ද දෙන තේරුම? දැන් හැම එකක්ම වෙනම අරගෙන කියලා දීලා තියෙන්නේ. දැන් කියන්න එපා මේවා දන්නේ නැහැ කියලා. අපි යමු තවත් ඒ වගේ උදාහරණයකට. අපි මං කියනවා ඉංග්‍රීසියෙන් මෙන්න මෙහෙම එකක්. He will correct his mistakes. මොකක්ද ඒ කියන්නේ? එයාගේ වැරදි හදාගනිවි.
අනාගත කාලේ. He will correct his mistakes. අපි හිතමු මට කියන්න ඕනේ ඉංග්‍රීසියෙන් මෙන්න මෙහෙම එකක්. වැරදි හදාගන්න වෙලාව හරි. It's time to correct the mistakes. වැරදි හදාගන්න වෙලාව හරි. It's time to correct the mistakes. මට පුළුවන් වුණා වැරදි හදාගන්න. පුළුවන් වුණා. කොහොමද කියන්නේ? I was able to correct the mistakes. I was able to correct the mistakes. දැන් ඔයාලා මගෙන් අහයි could එක දාන්න බැරිද කියලා. was able තමයි හොඳම. නියමිතම අර්ථය පැහැදිලි වෙනවා. මොකද could එක අනාගත කාලයටත් අනාගත කාල conditional sentences වලටත් could එක යදෙනවා. හැබැයි couldn't කියන එක ආවොත් නම් අතීත කාලේ. ඉංග්‍රීසි වල ඒ වගේ පිස්සු වැඩ තියෙනවා. ඉංග්‍රීසි ව්‍යාකරණ පිස්සුවක් සමහර වෙලාවට තියෙනවා. ඒක ඔයාලා තේරුම් ගන්න ඕනේ. දැන් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවේ හැටි. එතකොට මම අර could කියන එක දාන්න නැතුව was able to කියලා දාලා කියනවා. කමක් නැහැ අර්ථය එනවනේ. අපිට මේ ඕනේ කොහොම හරි අපේ හිතේ දින අර්ථය ප්‍රකාශ කරන්න. නැතුව මේ අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැනේ. අපි හිතමු මට කියන්න ඕනේ වෙනවා මෙන්න මෙහෙම. මම දැක්කේ නැහැ. එයා එයාගේ වැරදි හදා ගන්නවා. දැක්කේ නැහැ. I didn't see him correct his mistakes. මම දැක්කේ නැහැ එයා එයාගේ වැරදි හදා ගන්නවා. දැන් මට කියන්න ඕන වෙනවා මෙන්න මෙහෙම අදහසක්. වැරදි හදාගන්න එක වැදගත්. හදාගන්න එක. එතකොට අපිට ඒක නාම පදයක් විදිහට තමයි අපි ගන්න. එතකොට correct කියන එකට ing දාන්න. එතකොට correcting වැරදි නම් mistakes. එතකොට correcting mistakes ආදානට වඩා is දාන එක තමයි හොඳ. එතකොට correcting mistakes is important. correcting mistakes is important. දැන් අපි ගිහලා බලමු තවත් ඒ වගේ වෙන වාක්‍යයක් අරගෙන මොනවද එකෙන් හදන්න පුළුවන් එක එක විවිධ වාක්‍ය කියලා. දැන් මම කියන එකක් තාත්තා ඊයේ කාර් එක හැදුවා. මම කියනවා my father repaired the car yesterday. තාත්තා ඊයේ කාර් එක හැදුවා. my father repaired the car yesterday. දැන් මට කියන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. තාත්තට බැරි වුණා මෝටර් බයික් එක හදන්න. my father couldn't repair the motorbike. my father couldn't repair the motorbike. මම මගේ කාර් එක repare කරගත්තා. I got my car repaired. I got my car repaired. මම මගේ කාර් එක repair කරගත්තේ නැහැ. I didn't get my car repaired. එහෙමයි. I didn't get my car repaired. මගේ කාර් එක repair කරගත්තේ නැහැ. මට කියන්න ඕනේ නෝ මේ මම කවදාවත් මගේ මෝටර් බයික් එක repair කරලා නැහැ. කවදාවත් නැහැ. කොහොමද කියන්නේ? කවදාවත් කරලා නැහැ. never. එතකොට I have never repaired my motorbike. I have never repaired my motorbike. තව මොනවද තියෙන්නේ ඔහොම ඒවට? තවත් උදාහරණයකට යන්න බලන්න. මම කියනවා මේ ටික අමාරු එකක් අපි අරන් බලමු. මම ගෙදර එනකොට අම්මා උයලා තිබ්බා. මම ගෙදර එනකොට අම්මා උයලා තිබ්බා. එතකොට අම්මා උයලා තිබ්බා. මම ඔයාලට කියලා දිනවා ක්‍රියා අතීතයේ සිදුවීම් දෙකක් වෙලා තියෙනවා. එතකොට ඉස්සල්ලාම සම්පූර්ණ වෙලා තියෙන අවසාන වෙලා තියෙන සිදුවීමට අපි හැඩ් දාලා ක්‍රියාපදේ තුන්වෙනි ස්වරූපය දාලා කියන්න පුළුවන්. එතකොට මම ගෙදර එනකොට අම්මා උයලා තිබ්බා. අන්න එතකොට එකක් අම්මා උයලා තියෙන කතාව ඉස්සල්ලාම ඉවර වෙලා සම්පූර්ණ වෙලා. අන්න ඒකට අපිට හැඩ් දාලා කියන්න පුළුවන්. එතකොට මම කියනවා මෙන්න මෙහෙම. My mother had cooked dinner before I arrived. පැහැදිලිනේ? My mother had cooked dinner before I arrived. තව කියනවා මම කියනවා මෙන්න මෙහෙම එකක්. අම්මට දවල් කෑම උයන්න බැරි වුණා. My mother couldn't cook lunch. එතන මෙතන the එක දාන්න බෑ. the එක දානවා කියන්නේ මොකක් හරි විශේෂිත ආහාර වේලක් ගැන සඳහනක් කරනකොට තමයි the එකෙන්. නැත්නම් සාමාන්‍යයෙන් the එක ඕනේ නැහැ. the එක කපන්නේ. බලමු තව එකකට ගිහලා. I have just cooked dinner. එහෙම එකක්. I have just cooked dinner. මම මේ දැන් රෑ කෑම යුවා. I have just cooked dinner. රෑ කෑම උයන එක මට ප්‍රශ්නයක් නෑ. මගේ අකමැත්තක් නෑ රෑ කෑම උයන්න. මගේ අකමැත්තක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. කොහොමද කියන්නේ? I don't mind cooking dinner. I don't mind cooking dinner. දැන් අපිට සංකීර්ණ වාක්‍යයකට කියලා බලමු මෙන්න මෙහෙම එකකට. එයා වේලස්සනින් ගෙදර ආවා නම් එහෙම නැත්නම් එයා වේලස්සනින් ගෙදර ඇවිල්ලා තිබුණා නම්
එයාට රෑ කෑම උයන්න තිබුණා. අතීත කාලේ උපකල්පිත වාක්‍යයක්. එතකොට එයා වේලසනින් ගෙදර ආවෙත් නැහැ. එයා උයලත් නැහැ. වේලසනින් ගෙදර ආවනම් තමයි උයන්න තිබුණේ. එතකොට එයා වේලසනින් ගෙදර ඇවිල්ලා තිබුණා නම් කොහොමද කියන්නේ? If he had come home early, එයාට රෑ කෑම උයන්න තිබුණා. He would have cooked dinner. He would have cooked dinner. ඒතකොට සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. If he had come home early, he would have cooked dinner. If he had come home early, he would have cooked dinner. හරි. තවත් උදාහරණයක් අරන් බලමු අපි කාමරය සුද්ධ කරනවා කියන එක. අපි නිමාලි දවසක් හැර දවසක් කාමරය සුද්ධ කරනවා. කොහොමද කියන්නේ? නිමාලි cleans the room every other day. every other day කියන්නේ දවසක් හැර දවසක්. අපි තුමු මම ඒ කාලේ මගේ කාමරය සුද්ධ කරන්න පුරුදු වෙලා හිටියා. ඒ කාලේ පුරුදු වෙලා හිටියා. එතකොට I used to clean my room. I used to clean my room. දැන් අපි තුමු මට දැන් පුරුදුයි මගේ කාමරය සුද්ධ කරන්න. කොහොමද කියන්නේ? I am used to cleaning my room. I am used to cleaning my room. මම තව එකක් කියනවා මේ මම එයාලව කාමරය සුද්ධ කරවගත්තා. එයාලව කරවගත්තා. එතකොට I made him clean the room. I made him clean the room. දැන් බලෙන් වගේ අදහසක් මේඩ් එක දැම්මම එනවා. ඔයාලට මතක ඇති මම එක කියලා දුන්නා එතන අදාළ කොටසෙදි. අපි මම මගේ කාමරය සුද්ධ කරවගත්තා. එතකොට I got my room cleaned. I got my room cleaned. මම මගේ කාමරය සුද්ධ කරවගත්තා. බලකිරීමක් අරක වගේ බලකිරීමක් වගේ දෙයක් ඒකේ හැංගෙන්නේ නැහැ. මම කාමරය සුද්ධ කරවගත්තා. මම කියනවා එයා එන්න කලින් මම මගේ කාමරය සුද්ධ කරා. එතකොට එයා එන්න කලින් එතකොට එයා ආපු එකත් අතීත කාලේ එයා එන්න කලින් වෙච්ච එකත් අතීත කාලේ. එතකොට had එක එනවා. එතකොට I had cleaned my room before he arrived. I had cleaned my room before he arrived. දැන් ඔය වගේ වාක්‍ය වලට පැලෙන්න හදන්න පුළුවන් ඈ. මොකද හැම එකක්ම කියලා දීලා තියෙන්නේ සිංහලෙන් කියලා දීලා තියෙන්නේ එකක් නෑ අර. දැන් තියෙන්නේ වාක්‍ය පොතක් අරගෙන වාක්‍ය ලියාගෙන යන්න. සමහර ඒවා දැන් ප්‍රායෝගික නැති ඒවා තියෙන්න පුළුවන්. ඒවා අවුලක් නෑ. දැන් හදලා බලන්න තේරුමක් ගන්න ප්‍රායෝගික තේරුමක් එනවද කියලා. දැන් ඔයාලා තියරිය ඔයාලගේ ඇඟේ තියෙනවනේ. දැන් අපි යමු තව එකකට. දැන් මට ඉංග්‍රීසියෙන් කියන්න ඕන වෙනවා මෙන්න මෙහෙම දෙයක්. 2040 වෙනකොට එයාලා ගෙදර හදලා තියේවි. 2040 වෙනකොට අනිවාර්යෙන් ඉවර වෙලා තියේවි වගේ අර්ථයක් දැන් කොහොමද කියන්නේ අපි ඉංග්‍රීසි වලින්? They will have built the house by 2040. They will have built the house by 2040. එතකොට will have built. will have දාලා ක්‍රියාපද තුන්වෙනි ෆෝම් එක එනකොට මොකද්ද එන එකේ අදහස ඔයාලා දන්නවා. පිටුමු එයා ගයක් හදනවා වගේ. He seems to be building a house. එයා ගයක් හදනවා වගේ. He seems to be building a house. දැන් මට කියන්න ඕන මෙන්න මෙහෙම අදහසක්. කොච්චර හොඳද මට ගයක් හදන්න පුළුවන් නම්. කොච්චර හොඳද මං අධික ආසාවක් තියෙන. කොච්චර හොඳද මට ගයක් හදන්න පුළුවන් නම්. දැන් ඔයාලට උගන්වලා තියෙන්නේ. I wish I could build a house. I wish I could build a house. දැන් අපි තුමු ඔය අර්ථෙම මෙන්න මෙහෙම කියන්න පුළුවන්ද කියලා. මම අතීතයේ නොකරපු දෙයක් කරා නම් හොඳයි කියලා හිතෙනවා. එතකොට මෙන්න මෙහෙම දෙයක්. කොච්චර හොඳද මම ගයක් හදලා තිබ්බනම්. කලින් එක I wish I could නේ දැන් මේක I wish I could නෙමෙයි. හදලා තිබ්බනම්. I wish I had built a house. I wish I had built a house. තව එකක්. එයාලට සමහරට පුළුවන් වෙයි ගේ හදන්න. එතකොට they may be able to build the house. They may be able to build the house. දැන් අපි කන්ඩිෂනල් වාක්‍යයක් කියලා බලමු කොන්දේසි වාක්‍යයක්. එයාට රස්සාවක් තිබුණා නම් එයාට ගයක් හදන්න පුළුවන් කමක් තිබුණා. If he had a job, he could have built a house. එයාට රස්සාවක් තිබුණා නම් එයාට ගයක් හදන්න පුළුවන් කමක් තිබුණා. දැන් අපි තව එකක් ගමු බලන්න have been දාලා ing එක දාලා කියන්න ඕන එකක්. ඒකත් ඔයාලට අමාරුයි. අපි හිතමු එයාලා ගිය ජනවාරි වල ඉඳන් මේකේ හද ඉන්නේ. තාමත් හද ඉන්නේ. එයාලා ගිය ජනවාරි වල ඉඳන් ගෙදර හද ඉන්නේ. කොහොමද කියන්නේ?
they have building the house කවද ඉඳන්ද since last January. එයාලා ජනවාරි ඉඳන් ගේ හදා ඉන්නේ. they have building the house since last January. අපි තව එකක් කරලා නතර කරමු. නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවානේ. මම කියනවා මෙන්න මෙහෙම එකක්. නයන දැන් මැසේජ් ගහ ඉන්නේ. කොහොමද කියන්නේ? නයන is texting now. නයන දැන් මැසේජ් යව ඉන්නේ. එහෙම නැත්නම් නයන is sending text messages now. ඊට පස්සේ මට කියන්න ඕනේ නෝ මම මැසේජ් එකක් යවන්න හිටියේ. I was going to text. එහෙම නැත්නම් I was going to send a text message. නැත්නම් කියනවා මම සාමාන්‍යයෙන් text message යවන්නේ. Usually I don't send texts. නැත්නම් I don't send text messages. සමහර විට මට මැසේජ් එකක් දාන්න පුළුවන් වෙයි. කොහොමද සමහර විට පුළුවන්. I may be able to text. I may be able to send a text message. මම දැක්කේ නැහැ යා මැසේජ් එකක් දානවා. I didn't see him texting. I didn't see him texting. හරි දැන් අපි මේ වෙනකොට ඉතා විශාල වාක්‍ය ප්‍රමාණයක් ඒ වගේම ඉතා විශාල ව්‍යාකරණ රටා ප්‍රමාණයක් ඉගෙන ගත්තා. ඉතින් දැන් අපි වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් වාක්‍ය නිර්මාණය කරලා හරිද කියලා චෙක් කරගන්න විදිහක් නැත්නම් යටින් කමෙන්ට් කරන්න. මට වෙලාව තියෙන වෙලාවට මම ඒවා බලන්නම්. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්නත් එපා. මොකද මේ වීඩියෝ එක සෑහෙන මහන්සි වුණා මේ වීඩියෝ එක හදන්න. ඉතින් subscribe නොකරපු අය ඉන්නවා නම් දැම්ම subscribe කරන්න. මොකද අපි ඊට පස්සේ දානවා passive voice වීඩියෝ එක තව ටික දවසකින්. ඒක ඊටාම වටිනවා මීටත් වඩා ඒක වටිනවා. ඒකත් ඔයාලා සම්පූර්ණයෙන්ම බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. අපි මේ වගේම හොඳ වීඩියෝ එකකින් නැවතත් ඔයාලව හම්බෙන්නම්. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. All the best.